නිර්වාණ සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 25 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළමුවෙන්ම නිර්වාණ සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැම දිනකටම තිරුවන් සරණයි. මම අපේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපිට ඛණ්ඩ යමකය තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඛණ්ඩ යමකයේදී එදා නතර කරපු තැනට පොඩ්ඩක් ගියොත් එහෙම අපි මේ දවස්වල කතා කරමින් සිටින්නේ මේ ප්‍රවෘත්ති නිරෝධ වාරය සම්බන්ධයෙන්. ප්‍රවෘත්ති කියනකොටම අපි උපාද නිරෝධ කියන කොටස තමයි මේ ප්‍රවෘත්ති කියන එකේ සාකච්ඡා කරන්නේ. දැන් මේ මෙතනදී අපි කතා කරන්නේ විශේෂයෙන් ප්‍රවෘත්ති නිරෝධ වාරය. ඒ නිරෝධය ගැන තමයි අපි කතා කරන්නේ. ඒකෙදිත් අපිට විශේෂයෙන්ම කාල 6කට අපි මේක සාකච්ඡා කරනවා. නිරෝධ වාරය තමයි පච්චුප්පන්න වාරය, අතීත වාරය, අනාගත වාරය, ඊට පස්සේ පච්චුප්පන්න අතීත වාරය, පච්චුප්පන්න අනාගත වාරය, අතීත අනාගත වාරය කියලා. එතකොට දැන් අපි පච්චුප්පන්න වාරය, අතීත වාරය, අනාගත වාරය කියන එක කතා කරලා ඉවරයි. දැන් පච්චුප්පන්න අතීත වාරයේ තමයි මේ දවස්වල කතා කරගෙන යන්නේ. ඒකෙදී අපි රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කොටස ගැන කතා කරා පුද්ගල ඕකාස වෙනකන්. පුද්ගල ඕකාස යමකේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී කොටස තමයි අපිට අද කරන්න තියෙන්නේ. එතකොට මේක 24 වෙනි යමකය හැටියට තමයි 24 වෙනි යමක කියන්නේ අංක 24ට තමයි මේක පෙළේ දක්වලා තියෙන්නේ. එතනදී මේක අනුලෝමයේ පුද්ගල ඕකාස. පුද්ගල ඕකාස කියනකොට අපි දන්නවා පුද්ගලයෙක් ගැන කතා කරනවා, ඕකාස කියනකොට ස්ථානය ගැනත් කතා කරනවා. එතන තමයි අපිට යස්ස යත්ත කියන පද දෙක හම්බ වෙන්නේ, වචන දෙක හම්බ වෙන්නේ. යමකට යම් තැනක කියන අර්ථයෙන්. දැන් ඒතර මෙතනදී අහන ප්‍රශ්නය තමයි යස්ස යත්ත වේදනාස්කන්ධෝ නිරුජ්ජති තස්ස තත්ත සංඥාස්කන්ධෝ නිරුජ්ජිතාති. දැන් මෙතනදී බලන්න ඕන දෙයක් තමයි දැන් අපි කතා කරන්නේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. පච්චුප්පන්න අතීත වාරය නම් අපි දන්නවා වේදනාස්කන්ධයේ පච්චුප්පන්නයි සංඥාස්කන්ධය අතීතයි. එහෙමයි ගන්න. වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී වෙනකොට අපි මේ කතා කරන්නේ පච්චුප්පන්න අතීත වාරය. එතකොට මේ වචන පිළිවෙලටම තමයි අපි කතා කරන්නේ. පච්චුප්පන්න අතීත නම් වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී නම් වේදනාස්කන්ධයේ පච්චුප්පන්නයි සංඥාස්කන්ධයේ අතීතයි. ඒ ආකාරයෙන් තමයි මේ ප්‍රශ්න ගොනු කරලා තියෙන්නේ. එතකොට මෙතන පුච්චාවෙන් අහන්නේ යස්ස යත්ත වේදනාස්කන්ධෝ නිරුච්ඡති. යමකුට යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ වෙමින් පවතීද නැත්නම් නිරුද්ධ වේද මේ වර්තමානයේ නේ පච්චුප්පන්නේ මුලින් තියෙන්නේ. ඊට පස්සේ අතීතේ තස්ස තත්ත සංඥාස්කන්ධෝ නිරුද්ධිතාති. ඒක අහන්නේ තස්ස තත්ත සංඥාස්කන්ධෝ නිරුද්ධිතාති කියලා තමයි අහන්නේ. එතකොට කාටද කියන්න පුළුවන්නේ
වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ කාට කොතැනද වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න පුළුවන්? උත්සාහයක් ගන්න පුළුවන්ද? අසඤ්ඤ සත්‍යේ නයි අරූපේ අරූපේ කාටද? චතුෝකාරේ සුද්ධාවාසි පරිනිර්වාණය වෙන අයට වර්තමාන වේදනා. ඔව් අරූපය ගත්තොත් දැන් මෙතනදී මේ නිරුද්ධ වෙනවා කියනකොට අපිට හොඳටම තේරෙන දේ තමයි යම් භවයක අවසානයේ තමයි මේ ස්කන්ධ නිරුද්ධ වෙන්නේ නේද? එහෙමනම් ඒ කියන්නේ ස්කන්ධ කියන්නේ නාමස්කන්ධ තියෙන තැනක් නම් ඒ භවය කෙලවර වෙනකොට මේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ එතන යම් කිසි කෙනෙක් චුත වෙනවා නම් පිරිණිය වෙනවා නම් ඒ අවස්ථාව වෙනකොට වේදනා ස්කන්ධය කියන එක නිරුද්ධ වෙනවා. ඒකට අපිට ගත්ත හැකි පංචවෝකාරයේමුත් චතුවෝකාර නැත්නම් අරූපේනොත් චුත වෙන අයට වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා. හැබැයි එතනමුත් කොටසක් තෝරලා ගන්න වෙනවා අතීතේ සංඥාස්කන්ධය නිරුද්ධ වුණේ කාටද අතීතයේ එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවුනේ කාටද කියලා. දැන් එතකොට අපිට මතක් වෙන්න ඕනේ අපි පසුගිය සතියේ කතා කරපු දෙයක් තමයි සුද්ධාවාසය ගත්තාම අතීතයේ එතන ස්කන්ධ පහළ වුණ නැහැ කියලා අපි කතා වුණා. හේතුව සුද්ධාවාසයේ ඒ එක් එක් තලයක් ගත්තත් ඒ එක් එක් තලයක ප්‍රතිසන්දිය ලබන්නේ එකපාරයි. ඒක නිසා ඒ තලයේ කලින් ප්‍රතිසන්දි එතන කලින් ස්කන්ධ තිබිලා නැහැ නිරුද්ධ වෙන්න හරි ඉපදෙන්න හරි. ඒක නිසා අපිට බලන්න වෙනවා මම හිතන්නේ කාන්තියක් සඳහන් කරා මේ සුද්ධාවාසයෙන් පිරිනිවෙන අය ගත්තහම ඒ අයට අතීතයේ ඒ අය පිරිනිවෙනකොට වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් සංඥා ස්කන්ධය අතීතයේ සුද්ධාවාසයේ නිරුද්ධ වුණේ නැහැ. මොකද එතන කලින් භවයක් තිබුණ නැති හින්දා. ඒක නිසා සුද්ධාවාසයෙන් පිරිනිවෙන අයට අතීතයේ සංඥා ස්කන්ධයක් එතන නිරුද්ධ වෙලා නැහැ. එහෙමනම් සුද්ධාවාසයෙන් පිරිනිවෙනවා කියපු අය සම්නිට්ඨානයට ගැලපෙනවා සංසයට ගැලපෙන්නේ නැහැ. ඒක පැහැදිලිද? ඒක කිව්ව ටික පැහැදිලිද? මේ ජයන්ත මහත්මයා දැන් සුද්ධාවාසවල අනාගාමී අයත් ඉන්නව නේද? එතකොට ඒගොල්ලෝ මේ ඇයි අතීතයේ මේ වේදනා ස්කන්ධය තිබුණ නැහැ කියලා කියන්නේ? එතනනේ. තත්ත එතන. දැන් අනාගාමීන් වහන්සේ වුණත් ඉපදෙන්නේ ඒ එක් එක් තලයක එකපාරයි ඉපදෙන්නේ. ඊට වඩා ඉපදෙන්නේ නැහැ. ඒතකොට කලින් එතන ඉපදිලා නැත්තම් එයාට අතීතයේ එතන තියෙන විදිහක් නැහැ සංඥාස්කන්ධ. හරි. ඔව් එතන නේද? හරි. එතකොට ජයන්ත මහත්තයා මේ සම්නිට්ඨානේ සුද්ධා දැන් පංචවෝකාරයේ කිව්වට සුද්ධාවාසී ටික මෙතෙන් අයින් වෙන්න ඕනේ නේ. සුද්ධාවාසය කියන එක පංචවෝකාරයටම තමයි අයිති වෙන්නේ. නමුත් සම්නිට්ඨානෙට ඒක ඉවත් වෙන්න ඕනේ. ඒ ටික සම්නිට්ඨානයට ගන්නකොට ඒක අයිති වෙනවා සම්නිට්ඨානයට. යස්ස යත් වේදනාස්කන්ධෝ නිරුද්ධති කියන තැනට අයිති වෙනවා. මොකද ඔව් අතෙන්ට යලපෙන්නේ. ඔව් පිරිනිවෙනකොට විතරක් නෙවෙයි ඇත්තටම මේ එම් භවයේ චුත වෙනකොටත් ඒක එහෙම තියෙන්න ඕනේ. වේදනා නිරුද්ධ වෙනවා. හැබැයි ඒ අතීතයේදී සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙලා නැහැ. මොකද අතීත භවයක් එතන ඒ භූමියේ තිබුණ නැති නිසා. හරි? කොට අනිත් අය ගත්තොත් අනිත් සියලුම චුත වෙන අය ගත්තොත් සියලුම කියලා ගන්නත් බෑ. පංචවෝකාරයේමයි අරූපෝකාරයේ විතරයි. චතුෝකාරය පුළුවන්. චතුෝකාරයත් එතෙන්ට අයිති වෙනවනේ. පංචවෝකාරයයි චතුෝකාරය නැත්නම් පංචවෝකාරය අරූපේ වෙන අය ඔක්කොම අයිති වෙනවනේ. ඔව් අසඤ්ඤ සත්‍ය නෑ අයිති වෙන්නේ. අසඤ්ඤ සත්‍ය අයිති වෙන්නේ. ඔව් ඒ පතුවෝකාරයේ පංචවෝකාරයේ චුත වෙන අයට දෙකම නිරුද්ධ වෙනවා කියලා ගන්න පුළුවන් ඒ තැන්වල. වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා දැන්. ඔව්. සංඥා ස්කන්ධය අතීතයේ එතන නිරුද්ධ වෙලා තියෙන්න ඕනනේ කියලා ගන්න වෙනවා නේද? ඔව්. හොඳයි. එතකොට අර සුද්ධාවාසික මෙතන සම්නිට්ඨානයට ගැලපුණාට ඒක මෙතන ලියන්න ඕනේ නැද්ද?
සන්නිට්ඨානෙට ගැලපෙනවා සංසේර ගැලපෙන්නේ නැහැ නේ ඒක. නෑ ගැලපෙන්නේ නෑ. ඒ වුණාට ඉතින් ඒකත් ලියන්න ඕන මෙතන නේද? ඒක කලින්ම කියන්න ඕනේ. කලින්ම කියන්න ඕනේ නේ. සන්නිට්ඨානෙට ගැලපෙන සංසේර නොගැලපෙන එක තමයි. ගැලපෙන කොටසනේ. එතකොට අපි එහෙම කියනවා. කොහොමද කියන්නේ? සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං තේසං සත්ත වේදනාස්කන්ධෝ නිරුජ්ජති නොච තේසං සත්ත සංඥාස්කන්ධෝ නිරුජ්ජිත කියලා කියනවා. සුද්ධාවාසයේ පිරිනිවෙන අයට එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් අතීතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ කියලා කියනවා. මොකද එතන එකම භවයක් නිසා. හැබැයි මෙතන සුද්ධාවාසයේ පරිනිබ්බානන්තානං කියන එකට ඇත්තටම ගන්න වෙනවා සුද්ධාවාසයේ චුත වෙන අයත් ගන්න වෙනවා. එක එක තලයෙන් චුත වෙලා ඉහළට යන අයත් ගන්න වෙනවා මෙතන. ඒක පොඩ්ඩක් අපි මතක තියාගමු. මේක හැබැයි පාලිය පෙළේ දීලා නැහැ. ඒක ඉතරේ සංකත ජයන්තමත් එතනදී අර සුද්ධාවාසයේදී අපි සුද්ධාවාසයේ අර තව පහක් තියෙනකොට එතනින් චුත වීමකින්ද යන්නේ දැන් ඒ තල පහට වෙන වෙනම දැන් එකින් එක ගිහිල්ලා ඊටම පහට යනකම් යන්න හැකියාව තියෙනවනේ යාලට උත්මන් වහන්සේලා අනාගාමී උත්මන් වහන්සේලාට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාලා එතනින් චුත වෙලා යනවා කියන අර්ථය දැන් අපි සාමාන්‍යයෙන් චුති කියන තැන ඉඳලා නෙමෙයි නේද කතා කරන්න ඕනේ. එහෙමද කතා කරන්නේ එහෙම නැත්නම් ඒක වෙන ගැටලුවක් තියෙනවා. මොකද මේ අපි ගත්තොත් එහෙම පොඩ්ඩක් ඉන්නකො බලන්න මම මේ යමක වචනා මාර්ගයේදී ඒක පෙන්වලා තියෙන තාත්තෙන් චුට්ටක් ඉන්න මට දෙන්න. සාකච්ඡා කරා මම මේ පොඩක් පොත ගන්නවා. අපි ඕක ගිය සතියේ කතා කරා මෙතෙන්දි ගන්නකොට අපිට ගන්න වෙනවා එතන මේ සූත වෙන අවස්ථාව මේක කිව්වේ එන්න මේක බලන්න 141 වෙනි පිටුව බලන්න යමක වචනා මාර්ගයේ බලන්න මට අපි බලන්න ටිකක් විතර වෙලාවයි මේකට ලෝඩ් වෙන්න. ඔයගලන්කව තියෙනවද මේ පොත? යමක වචනා මාර්ගය. තියෙනවා. මේ 141 වෙනි පිටුව මේ නෑ ඒක ආයතන යමකෙන් ඉන්න මම බලන්නම් මේ ඛණ්ඩ යමක කියන්නේ ඔක තියෙන්න ඕනේ. ඛණ්ඩ යමකේදී 141 වෙනි එකේ නම් මට හම්බුණා ඇත්තට මෙතන මේ තැන මේකත් එක්ක 93ද 84 85 නේද 84 අපි බැලුවේ ඒ වගේ තමයි. වර්තමාන අතීත 85 තියෙන ජයන්ත මහත්මයා 84යි අන්තිම හරියයි 85යි. ජයන්ත මහත්තයාගේ පොත ලෝඩ් වුණා. ලෝඩ් වුණාද? එතකොට කීයද වෙන්න ඕනේ?
85 ඔතෙන්ට 85ක් එකතු කරලා බලන්න. අසූ පහේ නේද? 84 අන්තිමේ ඉඳන් අන්තිම හරිය ඉඳන් 84 නෑ එතනද කියන්නේ. 84 අන්තිම පුද්ගලෝකාසවාරය කියනවනේ පරිසුද්ධාවාසයේ පරිනිබ්බත්තාන ඔය ඔතන තමයි හරිස් ජයන්ත මහත්මයා. මෙතන රූපස්කන්ධ නිරුද්ධති සස්ස වේදනාස්කන්ධ නිරුද්ධති සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්‍ය චවන්තාන. එතකොට අනුලෝම අවිදේ මයිකයා කවුනෙලා කාගේ අනුලෝම අවිදේය රූපාවචර පංචම ධ්‍යාන ක්‍රිති එකය සුද්ධාවාසයේ පිරිනිවන්නා වූ අනාගාමී පලස්ත අරහත් පලස්තයන්ගේ සුද්ධාවාස භූමි පසය මේකේ තියෙන වරහන් ඇතුළේ අනාගාමී චවන්ත පරිනිබ්බන්තයයි බෙදේ කියලා තියෙනවා. එතකොට අන්තිම ජීවිත නෞකාවේ බංගක්ෂය අසංඛාතික මේ එතකොට මේ අනාගාමී චවන්ත කියන එකත් ඇත්තටම මේ මෙතනට ගන්න වෙනවා. සුද්ධාවාසයේ පිරිනිවෙනවා කියන ගානේ ගත්තාම එතන පිරිනිවෙන තැන තමයි දීලා තියෙන්නේ. හැබැයි ඒක අනාගාමී චවන්ත කියලා වචනයක් තියෙනවා ඒක. අනාගාමී චවන්ත පරිනිබ්බන්තයයි බෙදේ කියලා තියෙනවා එතන. ඒ කියන්නේ ජයන්ත මහත්තයා දැන් හරි අර මහත්තයා ඇහුවේ ඉස්සෙල්ලා මට තේරෙන විදිහට ඒ සුද්ධාවාස එකකින් චුත වෙලා නැවත අනිත් එකේ උපදිනවද නැත්නම් චුත නොවි යනවද කියලා වගේ එකක් නේද ඇහුවේ? එහෙමද ඇහුවේ? හැබැයි එහෙම වෙන්න පුළුවන්. එහෙම භූමියෙන් භූමියට චුත වෙන්න නැතුව යන්න පුළුවන්. ඒක තමයි මම අහන්නේ. එහෙම ඒක මෙතන චවන්තානම් කියලා තියෙන්නේ චුත වෙලා වෙන්න තියන්නේ නේ. දැන් මට මේ මහත්මයා අහපු ප්‍රශ්නේ තේරුන්නේ නැහැ හරියට. එහෙමද කියලා මම තමයි ඇහුවේ. දැන් මෙහෙමයි දැන් ඇත්තටම දැන් අපි දන්න විදිහට සුද්ධාවාසයේ උත්පත්ති ලැබපු දැන් අනාගාමි කෙනෙක් වෙනත් තලයක චුත වෙලා උපදින්නේ නැති කතාවනේ අපි දන්නේ නේද? චුත වෙන්නේ නැහැ කියලානේ. ඒ කියන්නේ අනාගාමි වෙනත් තැනකට ඒක කොහෙද තියෙන්නේ මේ මහත්තයා? ඒක කොහෙන්ද ගත්තේ ඔබතුමා? ඒක කොහෙද තියෙන්නේ? ඒක ඒ වගේ කීප දෙයක් තියෙන්නේ කොහෙතනද? මටත් ඇත්තටම ඒක බලා ගන්න ඕන තැනක්. සමා වෙන්න මයික් එක මියුට් වුණා. මං හිතුවේ වෙන අර සද්දයක් එන නිසා වැරදිලා ඒකද කොහෙද මියුට් වෙලා තියෙන්නේ. සමා වෙන්න ප්‍රේමශ්‍රී මහත්තයා මගේ අතින් මයික් එක මියුට් වුණා. හරි. හරි නේද දැන්? ඔව් හරි. කියන්නේ මේ ඇත්තටම ඒකේ මේ රෙෆරන්ස් මට ගන්න මේ හොයාගන්න බැරි වුණා මේ ජයන්ත මහත්මයා. මේ දැන් ගොඩක් වෙලාවට අපි ඔය ගැන කතා කරනවානේ මේ භූමි තල පිළිබඳව එක මේ ආරණ වහන්සේලාගේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන තල ගැන අපි කතා කරද්දී සෝවාන් වෙච්ච ආරණ වහන්සේ කෙනෙක් 7 වාරයක් උපදින්න හැකියාව තියෙනවා කියන කතාවත් සකෘදාගාමි කෙනෙක් දෙවතාවක් උපදිනවා කියන කතාවත් අනාගාමි කියලා කියන්නේ ඒ වචනෙන්ම කියනවා ආගාමි. ඒ කියන්නේ නැවත උත්පත්තියක් නැවත ප්‍රතිසන්දියක් ලබන්නේ නැති කියන කාම භූමියේ කතාවත් ලබන්නේ. කාම භූමියේ නේද? එතකොට සාමාන්‍යයෙන් අපි මේ දැන් මේ ඔතන සුද්ධාවාස පිළිගන්නෙත් සාමාන්‍යයෙන් කාම භූමි කාම ලෝක කාම භූමියක් විදිහට නේද? දැන් කොහොම වුණත් නෑ කාම භූමිය නෙවෙයි සුද්ධාවාසය කියන්නේ බ්‍රහ්ම ලෝකයන්නේ. ඔව් බ්‍රහ්ම ලෝකයක්. අපි එතන එතකොට අර සියලුම නාම රූප ධර්මයන් පවතින නිසා මේ
අපි එතනදී චුත වෙලා යනවා කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා නේද? දැන් අනිකුත් තලවලට යන්න එතන බලන්නකො මේක කියනවා මේක මම මේ යමක වාචනා මාර්ගයේ පෙන්නන්නේ යස්ස යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත යමකට යම් තැනක වේදනාස්කන්ධය නූපදිනිද අතීතේ තස්ස තත්ත සංඥාස්කන්ධෝ නූපජ්ජිස්සති ඕහට එතන අනාගතයේ සංඥාස්කන්ධය නූපදින්නේද යක් ආමන්ත හරි එතකොට යස්ස වාපන යස්ස පච්චිම භවිකා යස්ස වාපන යස්ස ඒක වෙනවා. මෙතන බලන්න මේ අනුලෝම අවිදේයාස සුද්ධාවාසේහි උපදින චුතවන අනාගාමී අරහත් පලස්ත්‍යයන්ගේ සුද්ධාවාස භූමි 5යි. මෙතන කියනවා සුද්ධාවාසේහි උපදින චුතවන. හරි? අනාගාමී අරහත් පලස්ත්‍යයන්ගේ සුද්ධාවාස භූමි 5 කියලා ගන්නවා. එතකොට මෙතනදී සුද්ධාවාසයේ උපදින චුතවන කතාවක් තියෙනවා. ඒ කියන්නේ එක එක භූමියෙන් චුත වෙලා තමයි ඊළඟ භූමියට යන්නේ. ඒ විදිහටයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පේජ් එක ඔය පේජ් එක මොකද ගන්නවා? මාර්ග 85 81 බලන්න අන්තිමට අනාගත වාරේනකො. දැන් බලන්න සුද්ධාවාසෙහි අතීතයේ වේදනාස්කන්ධ ඉපදිලා නැහැ නේ. සුද්ධාවාසයේ ගන්නකොට ඒ කල වශයෙන් ගන්නකොට අතීතයේදී වේදනාස්කන්ධයක් ඉපදිලා නැහැ. ඒ වගේම අනාගතයේදී සංඥාස්කන්ධයක් උපදින්නෙත් නැහැ. හේතුව තමයි ඒ උපදිමින් චුත වෙමින් යන ඒ අනාගාමී වහන්සේට හෝ නැත්නම් පිරිනිවන් පාන සුද්ධාවාසයේ පිරිනිවන් පාන රහතන් වහන්සේගේ ඒ භවයේ ගත්තත් ওই දෙකටම ඔක පොදු. ඒකයි මෙතනදී කියලා තියෙන්නේ සුද්ධාවාසයේ උපදින චුතවන කියලා. අනාගාමී ඒ වගේම අරහත් පලස්ත්‍යයන්ගේ සුද්ධාවාස භූමි 5 කියලා. ඉතින් මෙතන ඒක සවිස්තරව පෙන්නලා තියෙනවා සුද්ධාවාසයේ කියනකොට භූමි 5ක් තියෙනවා. ඒ භූමි 5ෙම දැන් අපි උද්දන්සෝත අකනිට්ඨගාමී කියනකොට එක තලයක එකපාරයි ඉපදෙන්නේ ඊළඟ භවයේ උපදින ඊළඟ තලෙ. එතකොට උපදිනින් චුත වෙමින් තමයි එතකොට ඒ පහට යන්නේ කියන එක තමයි මෙතනදි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ උද්දන්සෝත අකනිට්ඨගාමී කියන අර්ථයෙන් ගත්තාම. එතකොට ජයන්ත මහත්තයා මේ පස් තලයටම පස්වරක් උපදිමින් චිත වෙමින් යනවා කියන එක. අර සමහර වෙලාවට අපි කතා කරන්නේ හතරම එකට ගන්නවා කියලා. පහම චිත්තාලෝ මගේ ඇත්තට මේක මගේ මුලින් ඉඳන්ම අදහස් තිබුණා ඔය පහම එකට ගන්නවා කියලා ගන්නත් පුළුවන්. හැබැයි වෙන වෙනම ගන්න එකත් හරියි කියලා. දැන් මේ වගේ තැන් වලින් තේරුම් යන්න පහ වෙන වෙනම ගන්න එක වඩා හොඳයි කියලා. මේ යමක වාචනා මාර්ගයේ 95 වෙනි පිටුවේ තියෙනවා කෙලින්ම මේ අනුලෝම අභිදේයාත රූපාවචර පංචම ධාන චුතිස්සේ එකය පෙර කියලා දාලා තියෙනවා. ඒක මම දන්නේ නැහැ. ඒකේ ගහලා තියෙනවා කෙලින්ම අනාගාමී චවන්ත පරිනිබ්බන්තයයි බෙදේ. මොකද්ද අනාගාමී චවන්ත කියන්නේ චුත වීමනයි පරිනිබ්බාණයයි කියලා බෙදෙනවා කියලා මේ 95 පිටුවේ පළවෙනි ඡේදෙම තියෙනවා. ඔව් ඒක සුද්ධාවාසය කියලා තියෙනව නේද? එහෙමද? ඒක තියෙනවා. ඒක තියෙන අරහත් පලස්තයන්ගේ සුද්ධාවාස භූමි 5ය. ඒකේ වරහන් ඇතුලේ තියෙනවා අනාගාමී චවන්ත පරිනිබ්බන්තයයි බෙදේ. අන්තිම ජීවිත නවක කලාපයාගේ බංගක්ෂණය සමංගී වූ අසන්නචලයෙන් චුතවන්නා වූ සුගතයහුත්තක පු탁ජනයාගේ අසඤ්ඤභාවය ලැබේ කියලා වෙන එකක් ගැනත් තියෙනවා. අර ටිකක් තියෙනවා. 95 පිටුවේ මුල්ම ඡේදේ. අද මේ පොතේ මම ඩවුන්ලෝඩ් කරපු පොතේ තියෙනවා. මෙතනින් කෙලින්ම පැහැදිලිවම කියනවා මේ උපදින චුතවන අනාගාමී. ඔව් ඒකන පැහැදිලිව කියනවා ඒක. ඒ දෙකක් කියලා කියනවා පැහැදිලිවම. ඒක මෙතනත් කියනවා සුද්ධා 95 පිටුවේ පළවෙනි ඡේදේ පඤ්ඤප්ති වාර උද්දේශය කියන එක. අපේ තියෙන එකේ නෑ 95 එහෙම එකක්. මම හිතන්නේ පොත්වල වෙනස් ඩවුන්ලෝඩ් 85 තමයි. හරි. එතකොට මෙතන තියෙනවා. ඒකෙන්ද අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු ප්‍රේමසිරි. ඒ තියෙන්නේ 95. ඒකයි මම. හොඳයි.
හිතමු මේ එතකොට ඇත්තටම මේ උපදමින් චුත වෙමින් තමයි එහෙම යන්නේ ස්කන්ධ එක එක භූමියෙන් භූමියට යනකොට ස්කන්ධවල වෙනසක් තියෙනවා. චුත වෙමින් උපදමින් තමයි ඒක වෙන්නේ කියන එක තමයි මේ මෙතනමුත් පැහැදිලි වෙන්නේ. අපි පොඩ්ඩක් තවත් හොයලා බලමු. දැනටම තේරුම් අරන් ඉන්නේ මේ විදිහට. හොඳයි අපි බලමු. එතකොට ඉතුරු පංචවෝකාර චතුවෝකාරයෙන් චුතවන අයට අතීතයේ වේදනා ස්කන්ධ නිරුද්ධ වුණා. ඒ අයට වර්තමානයේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. චුත වෙන අවස්ථාවේදී නිරුද්ධ වෙනවා. ඒක පැහැදිලි නේද? ඒක මොකක් ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලි වුණා ජයන්ත. එතකොට මේක දැන් කියන්නකෝ බලන්න පටිලෝම පුච්චාව. කාටෙක් පටිලෝම පුච්චාව වෙන්නේ. යස්සවාපන යත් සංඥා කන්දෝ නිරුද්ධිත හරි. තස්ස තත්ත වේදනා කන්දෝ නිරුද්ධිතාති. නිරුද්ධති වර්තමාන නිරුද්ධති. නිතරම වේදනා ස්කන්ධය මේ පච්චුප්පන්නයි. පච්චුප්පන්නයි නේ. හරි. යස්සවාපනයත් සංඥා ස්කන්ධෝ නිරුද්ධිත තස්ස තත්ත වේදනා ස්කන්ධෝ නිරුද්ධති इति. යමකට යම් තැනක සංඥා ස්කන්ධය අතීතයේ නිරුද්ධ විනිද ඕහට එතන වේදනා ස්කන්ධය දැන් නිරුද්ධ වේද කියලා අහන්නේ. හරි? එතකොට මේ කොතනද යම් කෙනෙකුට සංඥා ස්කන්ධ නිරුද්ධ වෙන්නේ? අතීතයේ නිරුද්ධ වෙන්නේ. කොතනද? පංචවෝකාරේ පංචවෝකාරේ අරූප භවයේ කොමන නිරුද්ධ වෙන්නේ කොයි අවස්ථාවේද? චුත වෙන අවස්ථාවේ. අරූප වෙචුත වෙන අවස්ථාවට පිරිනිවන් පාන අවස්ථාව. අවස්ථාවක්. ඔව් ඒකත් චුත වෙන අවස්ථාවක් තමයි ගන්න පුළුවන්. මෙතන ගන්න පුළුවන්ද සුද්ධ වාසය ගැන කතා කරන්න පුළුවන්ද මෙතන? ඒක සම්නිට්ඨානයට අයිති වෙනවද? යමකට අතීතයේ සංඥා ස්කන්ධයේ යම් තැනක නිරුද්ධ වුණා කියනකොට අපිට ගන්න පුළුවන්ද සුද්ධාවාසය? ගන්න සුද්ධාවාසය ගන්න බෑ. ගන්න බෑ. ගන්න බෑ නේද? මොකද එතන එකම භවයයි තියෙන්නේ. අතීත භවයක් ගැන කතා කරන්න බෑ. ඒකෙන්ද අපිට සුද්ධාවාසය ගන්න බෑ. එහෙමනම් මේ නිරුද්ධ වෙලා තියෙන පංචවෝකාරයෙන් චුත වෙනකොටයි චතුවෝකාරයෙන් චුත වෙනකොටයි නේ. අරූපයෙන් චුත වෙනකොටයි පංචවෝකාරයෙන් චුත වෙනකොටයි තමයි මේ අතීතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒක අසංඥ සත්‍ය මෙතන ගන්නත් බෑ. එතන අතීතයේ සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. නැති තැනක් නේද? මේ පංචවෝකාරයේමුයි චතුවෝකාරයේමුයි චුත වෙන්නන්ට අතීතයේ චුත වෙලා තියෙන අයට දැන් ඒ තැන් වල වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. දැන් පුළුවන්. දැන් පුළුවන්. ඒතර මොකද්ද උත්තරේ වෙන්නේ? ආමන්ත. එහෙමද? මෙතන මේ චතුෝකාරත් කිව්වනේ සංඥා ස්කන්ධයේ අතීතයේ නිරුද්ධ වුණයි නිරුද්ධ වෙනවා කියලාත් මෙතෙන්ට අහනවා. එතකොට චතුෝකාරයේ පංචවෝකාරයේ හැබැයි තව වර්තමාන අතීතේ තව පොඩ්ඩක් බලන්න තියෙන තැනක් තියෙනවා මෙතන. ඔව් මම හිතන්නේ චතුෝකාරයේ පංචවෝකාරයේ උපදින වෙලාවට එතන සංඥා ස්කන්ධයේ නිරුද්ධිතයිනේ. නිරුද්ධිතයි ඒ වගේම මේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවද ඒ උපදිනකොට? නෑ. එතන නිරුද්ධ වෙන්නේ නෑනේ. උපදිනකොට එන්නේ නෑනේ. උපදිනකොට නිරුද්ධ වෙනවා කියන්නේ සංඥා ස්කන්ධය ජයන්ත මහත්තයා මට තේරුන්නේ නෑ. නිරුද්ධිතනේ අතීතේනේ. උපදිනේනේ. දැන් උපදින ආයත දැන් පංචවෝකාරේ චතුවෝකාරේ දැන් කෙනෙක් උපදිනවා නම් ඔව් අතීතයේ සංඥා ස්කන්ධය එතන නිරුද්ධ වෙලානේ තියෙන්නේ. හරි. මේ උපදින එකනට අතීතයේ එතන සංඥා ස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. හරි. යාට දැන් වේදනා ස්කන්ධ නිරුද්ධ වෙනවද? වෙන්න බෑ නේද ජයන්ත මහත්මයා? දැන් ඉපදෙනකොට දැන් වෙන්නේ නැහැ. උපදිනකොට මොකද වෙන්නේ වේදනා ස්කන්ධ? හට ගන්නවා. හට ගන්න. හරි. එහෙමනම් එතන සංසීර නොගැලපෙන තැනක් නේ. ඔව්. නේද? එතකොට සංසීර නොගැලපෙන තැන හැටියට අපිට හම්බ වෙනවා මේ චතුවෝකාරයේ පංචවෝකාරයේ ඉපදෙන අවස්ථාව. උපදින අවස්ථාව.
දින පුද්ගලයෝ ඒකට අයිති වෙනවා. හැබැයි සංසයට නොගැලපෙනවා මොකද වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැති නිසා. ඒක අනිත් අය පංචවෝකාරයෙන් චතුවෝකාරයෙන් චුත වෙන අවස්ථාව ගත්තොත් එතනදී ඒ අයට අතීතයේ සංඥාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. ඒ මොහොතේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. නේද? අපි බලමු. අන්න හරි බලන්න. චතුවෝකාරං පංචවෝකාරං uppajjantānaං තේසං සප්ත සංඥාස්කන්ධෝ නිරුද්ධිත. මේ චතුවෝකාරයේ පංචවෝකාරයේ ඉපදෙන්න වුණට එහි සංඥාස්කන්ධය අතීතයේ නිරුද්ධ වේ. නොච තේසං සත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධති. ඒ අයට වේදනාස්කන්ධය දැන් නිරුද්ධ නොවේ කියලා කියනවා. හරි නේද? හැරිනේ උපදිනකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි අතීතේ නිරුද්ධ වුණා නේද? වේදනා සංඥාස්කන්ධය. ඊළඟට චතුවෝකාර පංචවෝකාරයෙන් චුත වෙන අයට ඒගොල්ලන්ට පංචවෝකාරයේ චතුවෝකාරයේ අතීතේ සංඥාස්කන්ධ නිරුද්ධ වුණා. ඒ වගේම දැන් ඒ අයට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙනවා. මොකද චුත වෙන අවස්ථාව නිසා. ඒක පැහැදිලිද? මොන හරි ප්‍රශ්න තියෙනවද? පැහැදිලි නේද? හොඳයි. ඊළඟ යමක ගත්තොත් එහෙම අපිට හම්බෙන්නේ පච්චනීක වාරය. දැන් අපි යස්ස යත්ත කියන කොටස් ටික ඉවර කරා. අනුලෝම පුද්ගල ඕකාස ඉවර කරා. පටිලෝම පුච්ඡාවත් ගත්තාම එතකොට පුද්ගල ඕකාස කියන කොටස අපි ඉවර කරා. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් මෙතන අපි සංස්කාර ස්කන්ධ ගැන කතා කරලා නැහැ, විඥාන ස්කන්ධ ගැන කතා කරලා නැහැ. හැබැයි ඒ ටිකත් යන්නේ ඔය ආකාරයෙන්මයි ගලපලා ගන්න වෙන්නේ. අපි කියවනේ අර එකකට 60 ගානේ තියනයි කියලා නේද? දැන් ඔය පච්චනීකයට එන්න කලින් අනුලෝම ගත්තාම 30ක් තියෙනවා. පච්චනීකේ 30ක් තියෙනවා. ඒ දෙකම එකතු කරාම 60ක් වෙනවා නේද? එහෙමනේ අපි ගත්තේ. හොඳයි. දැන් අපි යනවා පච්චනීක වාරයට. පච්චනීක වාරය කියන එකේ තේරුම මොකද්ද? ඇයි අපි පච්චනීක කියලා කියන්නේ? වචනයක් කියන්නේ නැතිකම. නැති. දැන් නිරුද්ධ වාරය නම් අපිට මොන වචනද අපිට එතන බලාපොරොත්තු වෙන්න පුළුවන්? න. ඔව් පච්චුප්පන්න වෙනකොට කොහොමද කියන්නේ න? න නිරුද්ධන්තිද? නිරුද්ධති. නිරුද්ධති සිංහලෙන් කියන නම් අතීත වාරය වෙනකොට කොහොමද පච්චනීක වෙන්නේ? නිරුද්ධිතාති වෙන්න ඕනනේ. නිරුද්ධිත හරි නිරුද්ධිතාති හරි එහෙම තමයි නේද? හොඳයි අපි බලමු. කොහොම හොඳයි. එතකොට ප්‍රවෘත්ති නිරෝධ වාරයේ පච්චුප්පන්න අතීත වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පච්චනීක පුද්ගල. දැන් අපි යන්නේ පච්චනීක යමක වලට යන්නේ පුද්ගල යමකේ. කොහොමද? යස්ස රූපස්කන්ධෝ න නිරුච්ඡති. දැන් රූපස්කන්ධේ පච්චුප්පන්න හැම වෙලාවෙම. වේදනාස්කන්ධය අතීතයි. එහෙමනේ අපි ගන්න මේ යම්කේ ගන්නකොට. එතකොට බලන්න යස්ස රූපස්කන්ධෝ න නිරුච්ඡති තස්ස වේදනාස්කන්ධෝ න නිරුච්චිතාති. යමකට රූපස්කන්ධය දැන් නිරුද්ධ නොවේද? යමකට රූපස්කන්ධය දැන් නිරුද්ධ නොවේද? ඕහට වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවිනිද? මොකද හිතන්නේ? කාර්ද රූපස්කන්ධය දැන් නිරුද්ධ වෙන්නේ නැත්තේ? පරිනිබ්බාන කට්ටියට සුද්ධාවාසයේ පිරිනිවන් පාන. පිරිනිවන් කට්ටියට නේ. දැන් රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැත්තේ මේ වර්තමානයේ නිරුද්ධ වෙන්නේ උපදින කට්ටියට. උපදින අයට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැත්තේ නේද? උපදින අයට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැත්තේ. හරි. ඔව්. රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති අය නේද? එතකොට දැන් මේ එතනදී අහනවා ඒ අයට අතීතේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවිනිද කියලා අහනවා. නිරුද්ධ වුණා. අතීත වෙනවා. යස්ස රූපස්කන්ධෝ න නිරුද්ධති කියලා කියන්නේ රූපස්කන්ධය දැන් නිරුද්ධ වෙන්නේ නැති අය. ඒ තමයි සියලුම උපදින අය නේද? ඔව්. උපදින අය අපිට ගන්න පුළුවන් රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ කිසිම කෙනෙක්ගේ නේ. ඔව්.
එතකොට සියලුම උපදින අය. ඒ අයගේ අතීතයේ මුළු සංසාරයම ගත්තොත් අතීතයේ වේදනා ස්කන්ධ නිරුද්ධ වුණාද නැද්ද? වුණා. නිරුද්ධ වුණා. එහෙනම් මේකට උත්තරේ වෙන්න ඕනේ ආමන්ත. නෑ. නිරුද්ධත්තාති කියලානේ අහන්නේ. නිරුද්ධිත නිරුද්ධිත කියලානේ. නිරුද්ධිත වෙන්න ඕනේ. නිරුද්ධ වුණා කියලානේ. නිරුද්ධ වුණා කියලා අපි නිරුද්ධිත කියලා උත්තරේ දෙනවා. මේක හැමෝටම පැහැදිලිද? ඔව් දැන් පැහැදිලි ජයන්ත මහත්මයා. දැන් නිරුද්ධ වෙන්නේ නැතිනේ අහන්නේ. හරි. ඔව් නිරුද්ධ වෙන්නේ නැති අහන්නේ මෙතන. මේ පච්චනී කියන්නේ අපි යන්නේ. හොඳයි මේකේ දැන් පටිලෝම පුච්චාම මොකක් වෙන්න ඕනේ? යස්ස වාපන යත්තවාපන වේදනා ස්කන්ධය නිරුද්ධිත න පච්චනී කියන්නේ අන නිරුද්ධිත තත්ත තස්ස රූපස්කන්ධ න නිරුද්ධිතාතිද නිරුද්ධති නේ නිරුද්ධිතිය යස්ස වාපන වේදනා ස්කන්ධෝ න නිරුද්ධිත තස්ස රූපස්කන්ධෝ න කියන්නේ මයි පොඩක් ගමු පුළුවන් නම් අනිත් අය පොඩක් උදව් කරන්න. යස්ස වාපන වේදනා ස්කන්ධෝ න නිරුද්ධිත. මොකක්ද ඒකේ තේරුම? යලි යමකු හට වේදනා ස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද? ඕහට රූපස්කන්ධය දැන් නිරුද්ධ නොවේද කියලා යහන්නේ. කාටද අතීතයේ මුළු සංසාරයම ගත්තාම වේදනා ස්කන්ධයක් නිරුද්ධ නොවුනේ? අසඤ්ඤ සත්‍යයන්ට. මං කිව්ව සංසාරයම ගත්තොත් ඔක්කොටම නිරුද්ධ වෙලා තියෙනවා. නෑ හොයාගන්න බෑ. එහෙම බෑ. එහෙම කෙනෙක් හොයාගන්න බැරි නම් මේ ප්‍රශ්න වලට අපි කියන්නේ මොන ප්‍රශ්න කියලාද? මෝග මෝග ප්‍රශ්න වල උත්තරේ මොකද්ද? නැත. ප්‍රශ්න නේ. ඒක පැහැදිලිද හැමෝටම? යස් මේ සම්නිට්ඨානයේට අපිට කිසිම කෙනෙක්ව ගලපන්න බෑ. සම්නිට්ඨානයේට උත්තරයක් ලැබෙන්නේ නැහැ. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවට සම්නිට්ඨානයට ගැලපෙන පුද්ගලයෙක් අපිට හොයාගන්න බෑ. මොකද හැමෝටම අතීතයේ වේදනා ස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා මේ සංසාරය ගත්තාම. දැනට අසංඥ සත්‍ය ඉන්න පුළුවන්. හැබැයි ඊට කලින් හිටපු ජීවිතවලදී වේදනා ස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අපිට එහෙම පුද්ගලයෙක් හොයාගන්න බෑ. එහෙම නිසා අපි මේවා කරන මෝග ප්‍රශ්නයක. සංසයෙන් මොකක් ඇහුවත් අපිට එහෙම පුද්ගල සම්නිට්ඨානයට ගැලපෙන කෙනෙක් තමයි අපි සංසයෙන් තෝරන්නේ. ඒක ගැලපෙන කෙනෙක් සංසේ මොනම ඇහුවත් අපිට තෝරන්න කෙනෙක් නැහැ. වෙන් කරගන්න කෙනෙක්. එහෙමනම් අපි මෝග ප්‍රශ්නයක් සලකලා නත්ති කියන උත්තරේ තමයි දෙන්නේ. හොඳයි. ඊළඟ පුච්චාව වෙන්නේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක ඕකාස. නෙවෙයි. ඕකාසනේ පුද්ගල වෙන්න ඕනේ. පුද්ගල වෙන්න ඕනේ. දැන් ඔන්න ඇස් දෙක පියාගන්න. පච්චනීක පුද්ගල. හරි. දැන් අපි යනවා ඉන්න පොඩක් මම ෂෙයා කරන්න මේක. වැඩ කරන්නේ. ෂෙයා වෙනවා. තාම නෑ ජයන්ත. ආව් දැන් හරි. එතකොට මෙතෙන් ගහන්නේ යස්ස වේදනාස්කන්ධෝ න නිරුච්ඡති. දැන් මේ අපි මේකට නේද ගියේ? මේකට ගියේ නේද? පච්චනීක පුද්ගලයකට ගියාම යස්ස වාපන වේදනාස්කන්ධෝ න නිරුච්ඡති කියන එක තමයි අපිට ආවේ නක්ති කියලා නේ.
එතකොට ඊළඟ ඒක නෙවෙයි ඊළඟ ඕක අපි කරා දැන්නේ. දැන් තියෙන්නේ මේ අනුලෝම පුච්චාව. පුජ්‍යල වාරේ දෙවෙනි එක. වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූල. මෙන්න මේකේ හරි මේක තමයි තියෙන්නේ. ඒතකොට දැන් අහන්නේ දැන් බලන්න වේදනා ස්කන්ධය කියන එක පච්චුප්පන්නයි. යස්ස වේදනා ස්කන්ධෝ න නිරුච්ඡති තස්ස සංඥා ස්කන්ධෝ න නිරුච්චිතාති. දැන් මේක කල්පනා කරලා බලන්න. යමකට වේදනා ස්කන්ධය දැන් නිරුද්ධ නොවේ නම් ඕහට අතීතේ සංඥා ස්කන්ධේ නිරුද්ධ විනිද කියලා අහන්නේ. මොකද්ද මේකට දෙන්න පුළුවන් අදහස? යමකට වේදනා ස්කන්ධය දැන් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ කාටද වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැත්තේ? අසඤ්ඤ සත්‍යයට නෑ යස්ස. උපදින්නන් හත. ඊළඟ උපදින්නාට වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ නේද? ඔව්. වෙනත් කවුරු හරි ඉන්නවද වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති? අර කියන්න පුළුවන් අපිට ඕන නම් කියන්න පුළුවන් අසඤ්ඤ සත්‍ය චුත වෙන අයට කියලා කියන්න පුළුවන්. අපි ඒකත් ගමුකෝ. හරි අසඤ්ඤ සත්‍ය චුත වෙන අයට නිරුද්ධ වෙනවනේ. ඉතින් පරිනිබ්බාන කට්ටියලත් සංසත්. නිරුද්ධ වෙන්නේ නේ. නිරුද්ධ වෙන්න දෙයක් නැති හින්දා. අසඤ්ඤ සත්‍ය චුත වෙන්නන්ට වේදනා ඒගොල්ලන්ට හරි. එතකොට නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. හැබැයි ඒ අයට අතීතේ සංඥා ස්කන්ධය නිරුද්ධ නොවුනද මේ මුළු සංසාරේම ගත්තොත්? නෑ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා සංසාරේ. නිරුද්ධ වුණා නේද? නිරුද්ධ වුණා. එතකොට අපි දන්නවා වේදනා ස්කන්ධයෙන් දැන් නිරුද්ධ වෙන අතීතේ අපිට හරි එහෙම තමයි ගන්න වෙන්නේ. එච්චර තමයි අපිට ඉන්නේ නේද? ඒතර මගේ උත්තර වෙන්න ඕන මොකක්ද? නිරුද්ධ කියලානේ. ඉස්සෙල්ල එතකොට නිරුද්ධ තමයි උත්තරේ වෙන්නේ. මොකද යස්ස වේදනා ස්කන්ධෝ න නිරුද්ධති කියලා කියන්නේ අපි අඳුනගත්ත කොටස් දෙකක්. ඒ තමයි සියලුම උපදින අයටත් අසඤ්ඤ සත්‍යයෙන් චුතවන අයත් තමයි මේ යස්ස කියලා කිව්වේ. ඒ අයට වර්තමානයේ වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් අතීතයේ මුළු සංසාරයම ගත්තොත් ඒගොල්ලන්ට සංඥා ස්කන්ධය නිරුද්ධ වුණා. මොකද ඒගොල්ලන් පංචවෝකාර, චතිවෝකාර කියන වගේ මේ ඉපදී මැරි යන ගමනක් හින්දා ඒ වගේ නිරුද්ධ වුණා. එහෙමනම් උත්තරේ වෙන්නේ නිරුච්චිත කියලා. හොඳයි. මේකේ පටිලෝම ප්‍රශ්නය අහන්න පුළුවන්ද? මොකද්ද පටිලෝම ප්‍රශ්නේ වෙන්නේ? පටිලෝම පුච්චාව. මං කියන්නද? කියන්න. එන්න ඕනේ එතකොට යත්තවා පන යස්සද යත්තද? මේකේ පටිලෝමේ නැහැ. යස්ස. මේක පුද්ගල පටිලෝමය අහන්න. කියලා පටිලෝම. මේක දිහා බලන්න. ගන්න ඕනේ මේ යස්සවාපන කියන එක හරි. යස්සවාපන සංඥා කන්දෝ නිරුද්ධති මේ පච්චනික වාරේ න නිරුද්ධිත නිරුද්ධිත ආපහු කියමු යස්සවාපන සංඥා කන්දෝ න නිරුද්ධිත තස්ස වේදනා කන්දෝ න නිරුද්ධිතාති නිරුද්ධිතීති නිරුද්ධිතීති නිරුද්ධ්‍යතිති හරි වචන කටපැස යස්සවාපන සංඥාඛන්தோ න නිරුද්ධිත තස්ස වේදනාඛන්தோ න නිරුද්ධතිති ඔන්න හිතලා බලන්න තැන යමකට අතීතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ නොවීද ඉන්නේ මුළු සංසාරයම ගන්න. එතකොට කවුද උතන් රයිට් වෙන්නේ? මුළු සංසාරයේම අතීතයේ සංඥා ස්කන්ධ නිරුද්ධ නොවිච්ච කෙනෙක්. කවුද? එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. එහෙමනම් මේක මොන ප්‍රශ්නයක්ද? ඒක මොගේ ප්‍රශ්නයක් නේ. මොග ප්‍රශ්නයක්. එහෙමනම් මේකේ උත්තරය මොකද්ද? නැති වෙන්න ඕනේ. සංසය ගැන හිතන්නවත් ඕනේ නැහැ. සංසය ගැන හිතන්නවත් ඕනේ නැහැ. මොකද
සම්නිට්ඨානයේ කිසිම පුද්ගලයෙක් අයිති වෙන්නේ නැති හින්දා. හොඳයි අපි ඊළඟ එකට ගියොත් අපි ජයන්තනාත්ම අපි ඒතර හැමතිස්සෙලේම යස්ස කියලා කතා කරනකොට මුළු සංසාරයේ පුරාම පිළිබඳව අවධානය යොමු කරන්න ඕන නේද? යස්ස තත්ත්ව කියලා යම් තැනක කියනවා නම් අපි මේ භූමියත් එක්ක ඕන ඒ පුජ්‍යලයාව සංසන්දනය කරන්න නේ. එහෙමනේ වෙන්න ඕනේ. එහෙම තමයි වෙන්න ඕනේ. හරියටම හරි. එහෙම තමයි වෙන්න ඕනේ. විශේෂයෙන් අතීත අනාගත වාරය යනකොට පොඩි කල්පනාවක් තියෙන්න ඕනේ. මොකද ඒක වෙනස් වෙනවා. ඒ සුද්ධාවාස අරම ඔක්කොම එන්නේ මේ අතීත අනාගත කියන කොටස් මතුවනාම තමයි ඒවා එන්නේ හුඟක් වෙලාවට. ඒ ටික පොඩ්ඩක් විශේෂයෙන් සිහි කල්පනාව තියාගන්න වෙනවා. හොඳයි. අපි දැන් මේක ගත්තොත් මේක මේ යත්ත කියන එක සාමාන්‍යයෙන් පහසුයි අපිට निराකරණය කරගන්න. මොකද භූමිය විතරයිනේ අපි සලකන්නේ පුද්ගලයෝ සලකන්නේ නැහැනේ. ඒකට අපි මේ භූමිය වල පහළ වෙන නොපහළ වෙන ස්කන්ධ ටික දන්නවා නම් ඒක අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන්. දැන් මෙතනදී පච්චුප්පන්න අතීත වාරේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පච්චනීක ඕකාස අනුලෝම පුච්චා. කොහොමද දහන්නේ යත්ත රූපස්කන්ධෝ න නිරුජ්ජති. තත්ත වේදනාස්කන්ධෝ න නිරුජ්ජිතාති. දැන් මේ භූමිය මෙතන අහන්නේ යම් තැනක රූපස්කන්ධය දැන් නිරුද්ධ නොවේද එතන වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද කියලා අහන්නේ. ඒතර කොහෙද මේ දැන් රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? දැන් මොනවද තැන් තියෙන්නේ දැන් රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් තැන්? යත් රූපස්කන්ධෝ න නිරුජ්ජති. එහෙම දැන් රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති භූමිය මොනවද? ඔව්. නැති දැන් මොනවදනේ? අරූප භූමිය. ඇති භූම අරූප භූමිය තමයි. චතුෝකාර. චතුෝකාර එහෙම නැත්නම් අරූප භූමිය තමයි රූපස්කන්ධය දැන් නිරුද්ධ නොවන භූමියක් හැටියට තියෙන්නේ. පංචවෝකාරයේත් නිරුද්ධ වෙනවා ඒකවෝකාරයේ කියන අසඤ්ඤ සත්‍යයේත් නිරුද්ධ වෙනවා. එහෙමනම් අපිට මෙතන මේ සම්නිට්ඨානෙට ගැලපෙන්නේ අරූප භූමිය. එතන අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ නොවීද කියලා අහන්නේ. මොකද හිතන්නේ? එතන නිරුද්ධ වෙන අතීතයේ සංසාර එතන අතීතයේ නිරුද්ධ වෙන්න පුළුවන්. අතීතයේ නිරුද්ධ වුණා නේද? ඔව්. ඒකට උත්තරේ වෙන්න ඕනේ. ආමන්ත්‍රා වෙන්න ඕනේ. අන්න ඔය උත්තරේ දෙන විදිහේ පොඩි පටලැවිල්ලක් තියෙනවා. මෙතන අහන්නේ නිරුද්ධ නොවීද කියලා, නොවුනේද කියලා අහන්නේ. නොවුනේ නොවේ. නොවුනේද කියලා ඔව් කිව්වොත් උත්තරේ හරිද? නිරුද්ධ නොවුනේ නොවේ. එහෙමයි වෙන්න ඕනේ ලක්ෂ්මී කියන විදිහට. ලක්ෂ්මී මහත්මිය. නිරුද්ධ වුණා කියලා කියන්නේ නේද? එතකොට එහෙනම් නිරුජ්ජිත. නිරුජ්ජිත. මේ වචන ටිකක් පැටලෙනවා තමයි ටිකක් අපි කරගෙන යනකොට පුරුදු දිව පැටලෙන්නේ වචනේ. අදහස තියෙනවා වචනේ වැරදුනාට අදහස හරි ධර්මය අවබෝධ කර ගන්නවා කියන එක තමයි ලොකුම දේ. වචන පොඩ්ඩක් එහාට මෙහාට උන්න කමන්නේ. හොඳයි. එතකොට මේකේ පටිලෝම පුච්චා මොකක්ද? අපි යමු හේමන්ත මහත්මිය. පටිලෝම පුච්චාව. හේමන්ත මහත්මිය ඉන්නවද? සෝරි මම මයික් එක ඕන් කරගෙන තු කතා කරේ. හරි. යත්තවාපන වේදනාඛන්தோ නිරුජ්ජිත හරි. තත්ත රූපඛන්தோ න නිරුජ්ජති. නිරුජ්ජති නේද? නිරුජ්ජති. නිරුද්ධ නොවී දෙයක්. නිරුද්ධ නොවන්නේ දෙයක් නේ. හොඳයි. බලන්න මෙතන මේ වැරදි එකක් මේ අනාගත වාරෝගේ මම පරණ එකකින් කොපි කරලා දාපු එකේ මේක ඩිලීට් කරන්න අවශ්‍යයි. යත්තවාපන වේදනාඛන්தோ න නිරුච්චිත. යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද? එහෙම තැන් තියෙන්න පුළුවන්ද?
බෑ. බෑ. එහෙම තැන් තියෙන්න බෑනේ. බෑ. කියනවා පුළුවන් කියලා. වේදනා ස්කන්ධය නිරුද්ධ නොවිච්ච තැන් ඔව්. ඇයි මේ අසඤ්ඤ තලයේ වුණත් ඉතින් අතීතේනේ. ඉතින් අතීතයේ අසඤ්ඤ තලයේ නේද? පුද්ගල ඉතින් අතීතය කියලා ගත්තාම සංසාරේ ඉපදිච්චයට කවදා සංසාරය ගැන කතා කරනවා. සංසාරේ කතා කරනවා. ඕකාස වාරය නිසා තැන ගන්නෙ. හරි හරි. අස්තින්න තලයේ නැහැ. හරි. අසඤ්ඤ තලයේ ගත්තාම වේදනා ස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ අතීතේ නේ. ඔව්. හරි. තස්ස තත්ත රූපක්ඛන්தோ න නිරුද්ධති ටික තමයි අහන්නේ. තව කියනවද තැන් අතීතයේ වේදනා ස්කන්ධ නිරුද්ධ නොයි. නෑ වේදනා ස්කන්ධය අනිත් තැන් වල තියෙනවානේ. අසඤ්ඤ සත්‍ය විතරයි නැත්තේ. යත්ත වාපන වේදනා ස්කන්ධෝ න නිරුද්ධිත කියනකොට අපිට ගන්න පුළුවන් තැන තමයි අසඤ්ඤ තලය. අසඤ්ඤ තලය. හරි. එතකොට එතන රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද කියලා අහන්නේ. නෑ වර්තමානයේ නිරුද්ධ වුණා. නිරුද්ධ නොවේද කියලා තමයි. ඔව්. වර්තමානයේ රූපස්කන්ධය න නිරුද්ධති. වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ නොවෙනවාද කියලා. නිරුද්ධ වෙන්න පුළුවන් නේ. ඔය කියන්නේ එතකොට උත්තරේ වෙන්නේ මොකද්ද? නිරුද්ධිත වෙන්න ඕනේ. නිරුද්ධිත නෙවෙයි. අතීත නෙවෙයි. වර්තමානයේ වෙන්නේ. එතකොට නිරුද්ධිතාති. නිරුද්ධිතාති වචනම් බෑද? නිරුද්ධති කිව්වොත් අනිරුද්ධති කිව්වත් හරි වර්තමාන. එහෙම දෙන්න ඕනේ. වර්තමානෝ. නිරුද්ධති. හරි. මේ පල්ලෙහා තියෙන අනාගත වාරය කියන එක අමතක කරන්න එක වැරදි ඈ. මේක අතීත වාරය අපි කතා පච්චුප්පන්න අතීත වාරය කතා කරා. මම ඒක හදන්නම්. හොඳයි. ඊළඟට අපි යනවා වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී. දැන් යන්නේ අපි පච්ච නෑ මේක වැරදිනේ. ඕකාස වාරයට යන්නේ ඕකාස වාරයට. අපි යනවා දැන්. මේවා කොපි කරනකොට ඒක නම් අපි දන්නා ජයන්ත මහත්තයා හරියට ඔය කරන හරිය ඇත්ති අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒකයි වෙලා තියෙන්නේ. එතන අපිට තිබුණේ මොකද්ද? ඕකාස නෙමෙයි අපිට එන්න ඕනේ මේ පුද්ගල ඕකාසනේ. නෑ මේක එන්න ඕනේ දැන් අපි කරේ ඕකාස සංඥානේ. වේදනාස්කන්ධ මූලී ඕකාස වාරය කරේ. දැන් ඊළඟට එන්න ඕන එක තමයි වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චුප්පන්න අතීතවයි ඕකාස වාරය. අනුලෝම පුච්චාව. ඕකාස වාරයේ අපිට එන්න ඕනේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. වේදනාස්කන්ධ මූල දැන් අපි කරේ 20 කීයද? 27 කරේ. ඊළඟට තියෙන 28. හරි 27 කරේ නේ. ඔව්. 27. ඒකේ සංඥා ස්කන්ධ කරේ නෑනේ අපි. ඔව් ඉන්නේ. ඒකේ තියෙනවනේ සංඥා ස්කන්ධයක්. එතන තියෙනවනේ අර කිව්වා. ජයන්ත මහත්මයා. ඒක තමයි කරේ නැත්තේ මේ චිරස්මි මහත්මිය. අපි කරා දැන් රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලයේ අනුලෝම පටිලෝම මේක කරේ නෑ පටිලෝම. 28 වෙනි එකට තියෙන පොතේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී අනුලෝම පුච්චාව දැන් තියෙනවා. 27 අපි කරේ නේද? යත්ත රූප 27 කරා. 27 දැන් ඉවර කරේ 27 මල්. එතකොට 27 පටිලෝමේ අපි කරාද? ඔව් පටිලෝමේනේ අපි ගත්තේ යත්ත වාපන වේදනාස්කන්ධෝ න නිරුද්ධිත තත්ත රූපස්කන්ධෝ න නිරුද්ධති කියලා අරගෙන අපි නිරුද්ධති කියලා උත්තරي ගත්තේ එතනින් අසඤ්ඤ තලය ගැන කතා කරා. ඒක 27. එතකොට 28 වෙන්න ඕනේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී ඕකාස වාරේ. හරි. වේදනාස්කන්ධ මූල සංඥා හරි. පොඩ්ඩක් 28 වෙන්න ඕනේ වේදනාස්කන්ධ මූල ඒක ඇත්තටම මේ ඕකාසද වෙන්න ඕනේ. ඒක ඕකාස හැබැයි ඒක මම පොත බැලුවා පොතේ ඒක නැහැ මල්ලි. ඒක පොතේ නැහැ. පොත නිකන් කියලා තියෙන්නේ ඒ දෙක තුනම එකට දාලා මම බැලුවා පොත. එකට දාලා තියෙන්නේ 27 28 කියලා ඒ දෙකම එකට දාලා 29 වෙනම තියෙන්නේ.
ඊට පස්සේ දෙක එලින්ම 29ට ගිහිල්ලා පොතේ මොකුත් නැහැ අපි හදා ගන්න ඕන 28ට. ඒක තමයි. මම මේ 27ත් ඇත්තටම හදලා දැම්මේ. ඔව්. ඉන්න බලන්න 20. මොකද මම ඒක බලලා මම chart එකක් ගහගත්තා. දැන් දෙන්නෝනේ 7 කියලා. 7. අපි 27 මේ හරි ඒක මම හදලා ලියාගත්තා. ඕනනම් කියවන්න. හොඳයි මම පොඩ්ඩක් කියවන්න කමන්නේ මම පොඩ්ඩක් කියන චුට්ටක් ඉන්න. මම කිලියුවා හැබැයි හරිද දන්නේ නැහැ හැබැයි. නෑ උත්සාහ ගත්ත එකක් වටනවනේ. නෑ මම උත්සාහ අරගෙන ඒක ලියලා බැලුවා. ඒකතර නැති හින්දා. හරි අපි බලමු පොඩ හදාගෙන යමු. එතකොට අපි 27 බැලුවා දැන් යන්න ඕනේ 28ට. හරි 28 තියෙන්නේ මෙහෙම. දැන් හරි නේද මේ කාන්තියක් මෙහෙම ලිව්වේ. මම ලියු හැටි මං කියන්න යත්ත වේදනාකන්தோ න නිරුජ්ජති තත්ත සංඥාකන්தோ න නිරුජ්ජතිති. නිරුජ්ජිතාති. නිරුජ්ජිතාති යමන් ලිවි නිරුජ්ජතිති. නිරුජ්ජිතාති නේ. නිරුජ්ජිතාති. හරි. දැන් කියනවා නේද ඒක? තාම ආවේ නැහැ. sorry මම ඒක දාන්නම්. හරි දැන් තියෙනවානේ. ඔව්. හරි නේද? යත්ත වේදනාඛන්தோ න නිරුජ්ජති තත්ත සංඥාඛන්தோ න නිරුජ්ජිතාති. මම ඒක වචනේ වැරදිලා තියෙනවා. හොඳයි. ඔව් හොඳයි ගොඩක් හොඳයි. යත්ත වේදනාඛන්தோ න නිරුජ්ජති කියනකොට කොතැනද යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ නොවේද? එහි සංඥා ස්කන්ධය අතීතේ නිරුද්ධ වීද? යත්. කොහෙද එතකොට වේදනා ස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ? කියලා වේදනා ස්කන්ධේ නිරුද්ධ නොවන්නේ. විනෝන භූමිය. තන. භූමියක් නැහැනේ වේදනා ස්කන්ධේ නිරුද්ධ නොවන. අතීතේ නිරුද්ධ නේ වර්තමානයේ මෙහානේ පච්චුප්පන්නනේ වේදනා ස්කන්ධේ ස්කන්ධය අතීතයි. හරි? ඔව්. වේදනා ස්කන්ධය නිරුද්ධ නොවන්නේ කොතනද? අපි නීත මහත්මිය නේද? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය නේද? අසඤ්ඤ සත්‍ය වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද අසඤ්ඤ සත්‍ය වේදනාවක් නැති හින්දා නේද? හොඳයි. ඒකට අසඤ්ඤ සත්‍ය ගැන තමයි මෙතන කතා කරන්නේ. වෙන තැනක් ගන්න බෑ. මොකද පංචවෝකාරී අරූපේ තියෙනවා ස්කන්ධ පංචවෝකාරයේ පහම තියෙනවා වේදනාවත් එක්ක. ඊට පස්සේ අරූපේ තියෙනවා නේද? හොඳයි. එහෙමනම් මේ කතා කරන්නේම අසඤ්ඤ සත්‍යය ගැන. ඒ අසඤ්ඤ සත්‍යයේ අතීතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ නොවීද? කියලා තමයි අහන්නේ. යත්ත වේදනාස්කන්ධෝ න නිරුජ්ජති කියනකොට දැන් යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද කියලා අහනකොට අපිට කියන්න වෙන්නේ අසඤ්ඤ සත්‍යය නේ. එතන සංඥාස්කන්ධය අතීතයේදී නිරුද්ධ නොවීද? නෑ. නිරුද්ධ වුණා. ජයන්ත මහත්මයා දැන් මේ වගේ තැනක අසඤ්ඤ සත්‍ය තිබුණේ නැහනේ. ජයන්ත මහත්මයා දැන් යත්ත වේදනාස්කන්ධෝ න නිරුජ්ජති කියනකොට අපිට ගන්න වෙන්නේ අසඤ්ඤ සත්‍ය කියන්නේ ඒක දැන් ඒකේ සංඥා වේදනාව නැති නිසා දැන් අපිට ගන්න බැරිද නිරුද්ධ නොවෙනවා කියනකොට අනිත් තැන් වල පංචවෝකාරයේ චතෝකාරයේ උපදින කට්ටිය එතකොට මෙතෙන්ට ගන්න බැරිද අපිට? මොකද තත්ත්ව කියලා තියෙනවා නේද? එතන කියලා. ඒ භූමිය සම්නිත්තානේ යත්ත කියන තැනට කොහොමද ඒක ගන්න? එතන මට තාම කියන්නේම භූමිය පුද්ගලයෙක් අවශ්‍ය නැහැ. නෑ යත්ත කියන තැනට එතකොට දැන් අපි ගත්ත අසඤ්ඤ සත්‍ය විතරනේ අනිත් වෝකාර දෙක පංච වෝකාරේ එතකොට එතෙන්ට ගන්න එහෙම ගන්න බැරිද මේ
බෑනේ කොහොමද වේදනා ස්කන්ධේ නිරුද්ධ නොවන තැනක් වෙන්න එපායි. තැන ගන්නකොට හරි හරි. ඒක මට හැම වෙලෙම පටලැවෙනවා. තේරුම් ගන්නයි තේරෙනවා. නිරුද්ධ නොවන භූමියක් වෙන්න ඕනේ. ඒ අර සම්නිට්ඨාණයෙන් ඒක ස්ථිර කරලා තියෙනවා නේද ජාතමාත් එහෙමද? එතන වෙන තැන කියලා තියෙනවා නේද? එතකොට අපිට වෙන තැනක් හිතන්න බෑ. මටත් හිතුණා මේ ලක්ෂ්මී මහත්මිය වගේ අය වෙන තැනක් ගන්න නැත්තේ කියලා. හැබැයි අර සම්නිට්ඨාණයෙන් ස්ථිර කරලා තියෙනවානේ. එහෙම වෙන්නේ නැති තැනක් කියලා එතකොට හින්ද වෙන්නේ නැති නේද? සම්නිට්ඨාණයෙන් ස්ථිර කරලම තියෙනවා යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ නොවේද නවන්නේ නම් වගේ. ඒක ස්ථිරයි. එතන වෙන්නෙම නැහැ. ඒ එකම තැන තමයි අසඤ්ඤ සත්‍ය. එතන වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද එතන වේදනා ස්කන්ධයක් උපදිලා නැති හින්දා. ඒක ඒකවෝකාරයිනේ. රූපේ විතරයිනේ පවතින්නේ. රූපේ විතරයිනේ එතන නිරුද්ධ වෙන්නේ නේද? එතන සංඥා ස්කන්ධය අතීතේ නිරුද්ධ වීද කියලා අහන්නේ. නිරුද්ධ නොවීද? sorry. අතීතේ සංඥා ස්කන්ධයේ එතන සංඥා ස්කන්ධය අතීතේ නිරුද්ධ නොවීද කියලා තමයි අහන්නේ. ඔව් නිරුද්ධ උනේ නැහැ. එතන නම් නෑනේ. එතන නැති හින්දා නිරුද්ධ වෙන්න විදියක් නෑ නේද? ඔව් උත්තරේ මොකක්ද වෙන්නේ? නිරුද්ධ අතීතේ. නිරුද්ධ එතන ආමන්ත්‍රා ගන්න බෑ නේද? බෑ. නිරුද්ධති ආමන්ත්‍රා තමයි ගන්න වෙන්නේ. ඇත්තද? හැබැයි මම මෙතන මොකක්ද කියනවද දන්නේ? මොකද මේක මේ හිතලා ලිව්වේ කන්නේ. නිරුද්ධති කියන්න පුළුවන්ද? නිරුද්ධිත කියලා කියන්න බෑ මෙතන ආමන්ත්‍රා. නිරුද්ධති. නිරුද්ධ කියලා නෙවෙයි. එතන කෙලින්ම ආමන්ත්‍රා කියලා තමයි එන්න ඕනේ. ඔව් කියන උත්තරේ වෙන්නේ නේ. ඔව් කියලා උත්තරේ එන්න ඕනේ. ඔව් ආමන්ත්‍රා. ඔව්. ඒක කොච්චර කරත් රවුමක් ගිහින් එනකොට ආයෙ පොඩ්ඩක් වෙනස් වෙනවා. ආමන්ත්‍රා තමයි අපි ඔක්කොම එමය ලක්ෂ්මී මහත්මිය. ගහම මෙතන ඒක හදමු අපි 28 නේද? ආමන්ත්‍රා හරි යත් වේදනාස්කන්ධෝ නිරුද්ධිත කියනකොට අසඤ්ඤ සත්‍ය තලය එතන සංඥාස්කන්ධය අතීතේ නිරුද්ධ නොවේද කියලා කියවම ආමන්ත්‍රා නිරුද්ධ නොවිනි. හරි නිරුද්ධ වෙන්න තිබුණේ නැහැ නේ සංඥාස්කන්ධයක් එතන නේද? ඒතර ආමන්ත්‍රා තමයි එන්නේ. හොඳයි අපි ඊළඟට බලමු ඊළඟ එකත් අපිට සමහරට හදා ගන්න වෙයි. 28 මේක පොතේ දීලා නැහැ. මේක අදාළ විදිහට ගන්න කියලා තියෙන්නේ. හරි 28 මේක අපි ආමන්ත්‍රා කිව්වා. ඊට පස්සේ අන්න මෙතන බලන්න සත්ත්වාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධිත. මේ අපි යන්නේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක ඕකාස පටිලෝම. ඔව් පටිලෝම පුච්චා. සත්ත්වාපන නෙවෙයි සත්ත්වාපන නෙවෙයි යත්තවාපන. යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධිත. අපි ඒකත් හදාගෙන යනවා. තත්ත්ව වේදනාස්කන්ධෝ න නිරුද්ධ තීති කියලා ලිව්වේ මම හිතන්නේ ඒක වැරදි. නිරුද්ධ තාති වෙනවා. 28 නේද ජයන්ත මහත්තයා දැන් කතා කරේ? ඔව්. ඔව්. ඊළඟට 29 තියෙන්නේ මේ පුජ්‍ය ලෝකාස පටිලෝමේ නේද? ඔව්. මේ 28 දීලා නෑ මහත්තයා යමක ප්‍රකරණය. අංක විතරයි දාන්නේ. ඔව් දැන් අපි 28ත් කතා කරානේ නේද? 28 තාම පළවෙනි කොටස කතා කරේ. අනුලෝම විතරයි දැන් කතා කරන්න තියෙන්නේ 28 පටිලෝම පුච්චා මහත්තයා. හරි හරි සමා වෙන්න. පෙරවන් සර්ණයි. ඒකේ අහන්න බලන්න ප්‍රශ්නේ මේ කාන්තයක් කොහොමද ලිව්වේ? මම ලිව්වේ යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධිත තත්ත වේදනාස්කන්ධෝ මෙතන තමයි වැරදි වෙන්න ඕන න නිරුද්ධ තීති කියලා ලිව්වේ. හරි. මොකද වේදනාස්කන්ධය පච්චුප්පන්න වෙන්න ඕනේ. වේදනාස්කන්ධයේ වර්තමානයි මුලින්ම ගත්ත සංඥාස්කන්ධයේ පටිලෝමේදී යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධිත කියලා. කියන්නේ ඒ කියන්නේ යම් තැනක අතීතයේ සංඥාස්කන්ධය නිරුද්ධ නොවන්නේ නම් නොවේද එතන වර්තමානයේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද වගේ තමයි මට හිතෙන්නේ අර්ථය. එතන නිරුද්ධ තීති කියන එක හරිනේ. ඉස්සෙල්ල එක වැරදිනේ.
දැන් පේනවද? පේනවා. මේක නේද ප්‍රශ්නේ අපේ. හරි හරි. යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධිත. මොකද සංඥාස්කන්ධය ඉන්නේ අතීත. යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධිත. සත්ත්ව වේදනා සංඥාස්කන්ධෝ න නිරුද්ධිති. මේක ටිකට තියෙන හරි. 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 කොයි තැනගෙනද මේ කතා කරන්නේ? යත්තවාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධිත. යම් තැනක සංඥාස්කන්ධයේ අතීතයේ නිරුද්ධ නොවීද? කොහෙද එතන? අසඤ්ඤතලේ. අසඤ්ඤතලේ. හරි. එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද කියලා අහන්නේ. වේදනාස්කන්ධය නැහැ නේ. එතකොට වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද? නොවන්නේ. එසේය නේද? එසේ ආමන්ත්‍රා ඒකට එන්න ඕන නේද? ආමන්ත්‍රා. හරි. හොඳයි. ඊළඟට ඉස්තනක් ඇවිල්ලා. ඊළඟට පුද්ගලෝකාසය. හරි. යත්ත රූපක්ඛන්தோ න නිරුද්ධති. සස්ස සත්ත වේදනාස්කන්ධෝ න නිරුද්ධිතාති. යමකුට යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවේද? හරි. යමකුට යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවේද? ඕහට එතන වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවුනේද කියලා අහන්න. හරි. එතකොට මේක සම්නිට්ඨානයට අයිති වෙන්නේ කවුද? කොහේ ඉන්න කවුද අයිති වෙන්නේ සම්නිට්ඨානයට? රූපස්කන්ධ නිරුද්ධ නොවන්නේ කොතන කාටද? ස්කන්ධයක් නැති වෙන කට්ටිය තමයි අරූපතලය. අරූප. හැබැයි පංචවෝකාරී උපදින අයට අහු වෙනවනේ. පංචවෝකාරී උපදින කට්ටියට රූපස්කන්ධය උපදිනවනේ. නිරුද්ධ නොවෙනව නේද? නිරුද්ධ නොවන්නේ උපදින ඒ වෙලාවේ උපදින අයටනේ. උපදිනකොට නිරුද්ධ වෙන්නේ නැහැනේ. අරූපී උපදින කට්ටියට. අරූපේ රූපස්කන්ධයක් නැහැ. ඒක තමයි. රූපස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අහන්නේ. රූපස්කන්ධයක් ඇති නැති බව නෙවෙයි. උපදින ඉතාවේ නිරුද්ධ වෙනවද රූපස්කන්ධයක්? අරූපේ වුණත්. ඒක නිරුද්ධ නොවේ කියලා වෙන්න ඕනේ. ඒකත් සම්නිට්ඨානයට ගැලපෙන තැනක් නේ. ඔව්. ඇත්තට මේ සියලුම උපදින අය ගත්තොත් ඒ අයට කිසිම ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක අපේ ඔළුවේ කොටා ගන්න ඕනේ අර ගලේ කෙටුවා වගේ. හරි? උපදින අවස්ථාව ගත්තාම ඕනෑම සත්‍යයකගේ කිසිම ස්කන්ධයක් නිරුද්ධ වෙන අවස්ථාවක් නෙවෙයි. හැබැයි ස්කන්ධ පහළ වීමේ වෙනස්කම් තියෙනවා. පංචවෝකාරයේ පහළ වෙනකොට ස්කන්ධ පහම පහළ වෙනවා. චතුවෝකාරයේ කියන්නේ රූපේ පහළ වෙනකොට ස්කන්ධ හතරයි පහළ වෙන්නේ. ඒකවෝකාරයේ කියන අසඤ්ඤ සත්‍යයේ පහළ වෙනකොට රූපස්කන්ධයේ කියන එක ස්කන්ධයක් විතරයි පහළ වෙන්නේ. නමුත් ඒ එකම තැනකදීවත් උපදින අවස්ථාවේදී රූපස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. හරි? එහෙමනම් මෙතනදී මේ යස්ස යත්ත රූපස්කන්ධෝ න නිරුද්ධති කියනකොට ගන්න වෙනවා සබ්බේසං uppajjantānaං හැටියට තමයි අපිට මේක ගන්න වෙන්නේ. ඒ හැමෝම සලකන්න වෙනවා. හරි? හොඳයි. ඊට පස්සේ දැන් අහනවා තස්ස තත්ත වේදනාස්කන්ධෝ න නිරුද්ධිතාති. ඕහට එතන අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවිනිද කියලා අහනවා. හරි? එතකොට අර උපදින අය හැමතැනම උපදින අය ගත්තාම සුද්ධාවාසී උපදින කට්ටියත් අපිට ගන්න වෙනවා. මොකද ඒකේ සංසේ යම්කිසි බලපෑමක් ඒකට තියෙනවා නේද? නේද? සුද්ධාවාසී උපදින කට්ටියට අතීතයේ වේදනාස්කන්ධ එතන නිරුද්ධ වුණාද? අපි කිව්වා සුද්ධාවාසයේ උපදින්නේ එකම භවයක එකපාරයි කියලා නේ. එතකොට අතීතයේ යාට වේදනා නිරුද්ධ යාලට නෑනේ. අතීතයේ නිරුද්ධ වුණා කියන්න බෑ එතන. එතන නිරුද්ධ වුණා කියන්නේ. නෑ ඒ කියන්නේ සංසයට ගැලපෙනවා නේද? ඒ සුද්ධාවාසී උපදින එක්කනා සංසයට ගැලපෙනවා නේද? ඔව් නිරුද්ධ නැහැ කියනකොට ගැලපෙනවා. හරි. අතීතයේ යාට නිරුද්ධ වුන්නේ නෑනේ වේදනා ස්කන්ධයක් එතන. නේද? එතන ගැලපෙනවා. ඒක සුද්ධාවාසී උපදින කෙනාට එතන කලින් ඉපදිලා නෑනේ යා. පළවෙනි වතාවටයි සුද්ධාවාසයේ ඕනම කෙනෙක් උපදින්නේ. එතකොට ඒ භූමි ගත්ත වෙන වෙනම අපි ගන්නවා තල. වෙන වෙනම ගන්නකොට ඒ භූමියේ කලින් ඉපදිලා නෑ. එහෙමනම් එයාට අතීතයේ කිසිම ස්කන්ධයක් එතන පහළ වුණේ නෑ. උපදිනකොට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේත් නෑ. එතන රූපස්කන්ධය උපදින හින්දා. එහෙමනම් සුද්ධාවාසයේ උපදින කෙනා සම්නිට්ඨානයට ගැලපෙනවා. සංසයටත් ගැලපෙනවා.
ඒ වගේම අරූපේ උපදින කෙනා ගැන මොකද හිතන්න පුළුවන්? එයාට රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ උපදිනකොට නේද? නමුත් එයාට එතන අතීතී වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා නැද්ද? අරූපේ. යුද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සංසේත ගැලපෙන්නේ නැහැ නේද? ඊට පස්සේ අපි ගත්තොත් පංචවෝකාරී උපදින කෙනෙක් ගත්තොත් එයාට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ උපදිනකොට. නේද? නමුත් එයාට එතන අතීතී වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. නිරුද්ධ වෙලා තියෙනවා. නේ? එහෙමනම් එයාත් සංසයට ගැලපෙන්නේ නැහැ. හරි? ඊළඟට බලන්න අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය උපදින එකනට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ උපදිනකොට. ඒකින්ද එයාත් සම්නිඨානයට ගැලපෙනවා. එයාට එතන වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ නොවුනද? ඔව් අතීතේ නොවුණා. අතීතේ එතන තිබුණේ නැහැ. අතීතේ යට එතන මේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වුණේ නැහැ නේ. තිබුණේ නැහැ නේ. ඒක ගැලපෙනවද නැද්ද? ඒක ගැලපෙනවා සංසයට. සංසයට ගැලපෙනවා. හරි? එතකොට සංසයට ගැලපෙන කී දෙනෙක් හම්බුණාද අපිට? සංසයට ගැලපෙන කට්ටිය හම්බුනේ එක්කෙනයි. සුද්ධාවාසී උපදින එක්කනා ගැන මොකද කිව්වේ? ඔව් සුද්ධාවාසී කෙනයි අසඤ්ඤ සත්‍යය. අන්න හරි. සුද්ධාවාසී එක්කනයි අසඤ්ඤ සත්‍ය එක්කනයි සංසයට ගැලපෙනවා. ගැලපුණානේ. ගැලපෙනවා. එතකොට පංචවෝකාරී උපදින එක්කනයි අරූපී උපදින එක්කනයි ගැලපුන්නේ නැහැ සංසයට. නෑ සංසයට නේද? අපි ඕක හිතේ තියාගෙන බලමු. උත්තරේ සමාන වෙනස් වෙන්න පුළුවන්. අපි මේ අපේ තර්කය කොහොමද කියලා බලමු. අන්න බලන්න මොකක්ද මේ කියලා තියෙන්නේ. පංචවෝකාරං uppajjantāන අරූපාන අරූපේ ගත්තාම උපදින කට්ටියයි මරණ කට්ටිය දෙගොල්ලන්ටම රූපය නිරුද්ධ වෙන්නේ නැහැ නේ. ඒකින්ද අපි අරූපානං කියලා ගන්න. ඒක අපිට මතක් කරගන්න ඕන තැනක්. ඒගොල්ලන්ට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට වේදනාස්කන්ධය අතීතයේ එතන නිරුද්ධ වුණා. නේද? නිරුද්ධ වුණා කියන එක තමයි නොච න නිරුද්ධිත කියලා කියන්නේ. නිරුද්ධ නොවුනේ නොවේ. කියන්නේ නිරුද්ධ වුණා කියන එක. ඒක පැහැදිලිද? පැහැදිලි නේද? ඊට පස්සේ කියනවා බලන්න සුද්ධාවාසං uppajjantāන අසඤ්ඤ සත්තං uppajjantāන තේසං තත්ත රූපක්ඛන්தோච නිරුද්ධති න නිරුද්ධති වේදනාඛන්தோච න නිරුද්ධිත. පැහැදිලිද ඒක? මම හිතනවා පැහැදිලි වුණා. හරි හොඳයි. එහෙමනම් අපි යනවා මේකේ පටිලෝමයට. යස්සවාපන යත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත තස්ස තත්ත රූපක්ඛන්தோ න නිරුද්ධති. යලි යමකු හට යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද ඕහට රූපස්කන්ධය දැන් නිරුද්ධ නොවේද කියලා අහන්නේ. ඒකට සම්නිඨාණයෙන් කියන්නේ කවුරු ගැනද? යමකුට යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ නොවීද කියනකොට අතීතේනේ. ඒ කියන්නේ අතීතේනේ. වේදනාස්කන්ධේ නැති තැනක් වෙන්න ඕනේ. අසඤ්ඤ සත්‍ය වෙන්න ඕනේ එතකොට. ඔව්. ඒකට අසඤ්ඤ සත්‍යයේ පමණක්ම වෙන්න ඕනේ නේ. ඔව්. සත්‍ය චුතවන්නන්ට විතරද? චුතවන්නන්ට නේද? එතකොට. චුත වෙන්නන්ටද? කොහෙද අසඤ්ඤ සත්‍යද? ඔව්. අයි උපදින අයටත් ඉතින් නිරුද්ධ වෙන්නේ නැහැ. උපදිනකොට එතනට අතීතේනේ මේ පළවෙනි කැලෙන් අහන්නේ අතීතේනේ. ඔව් අතීතේ. අතීතේ ගත්තොත් අපිට කෙලින්ම පුළුවන් අසඤ්ඤ සත්වේනට කියලා ගන්න පුළුවන්. අසඤ්ඤ සත්තාන. මොකද උපදින කොටත් ඒගොල්ලන්ට නිරුද්ධ වෙන්නේ නැහැ නේද? කිසිම දෙයක් නිරුද්ධ වෙන්නේ නැහැ නේ. උපදින තියෙන්න එපා නිරුද්ධ වෙන්නේ. ඒකින්ද උපදින කොටත් නිරුද්ධ වෙන්නේ නැහැ. චුත වෙන කොටත් නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන්. මෙතන උනට අහන්නේ අතීතයේ කියලානේ. එතකොට අතීතයේ කියන තැනදී වර්තමානයේ එතන උපදීම ගන්න පුළුවන්ද කියලා හිතනවාට. පුළුවන්. අතීතයේ එතන ඉපදෙන කොටත් අතීතයේ එතනින් චුත වෙන කොටත් මේ වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ.
එහෙමයි ගන්න ඕන. එහෙම ගන්න පුළුවන්. ඔව්. එතකොට මෙහෙම සරලව ගන්න පුළුවන්. අසඤ්ඤ සත්වේනට. අසඤ්ඤ සත්වේනට කියලා ගත්තාම දෙකම ඔව්. ගැලපෙනවා කියලා. එතකොට උපතයි චුතියයි දෙකම ගැලපෙනවා නේ. දෙකම ගැලපෙනවානේ. අසඤ්ඤ සත්වේනට තමයි එතන උන්නේ නැත්තේ. ඒක අපිට දැන් ගන්න වෙන්නේ මේ අසඤ්ඤ සත්‍යයන් කියන විතරමයි මෙතන හිතන්න පුළුවන්. අපි එතන සුද්ධාවාසය පිළිබඳ හිතන්නත් ඕන නේද ජයන්ත මහත්මයා? යස්සවාපන යත්ත වේදනා ස්කන්ධෝ න නිරුද්ධිත. සුද්ධාවාස සුද්ධාවාසීන්ට අතීතයේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙලා තියෙන්න බෑනේ. මොකද යාළ එතන එකපාරින්ද මේ මහත්ය කියන එක මටත් හිතෙනවා. යස්සවාපන යත්ත වේදනා ස්කන්ධෝ න නිරුද්ධිත. එතකොට සුද්ධාවාසයේ උපදින කට්ටිය. ඔව් එතන නිරුද්ධ උපදින කට්ටිය ගත්තොත් ඒක එහෙම දෙයක් නෑ. අතීතයේ වේදනා ස්කන්ධයක් නිරුද්ධ වුණේ නෑ නේද? නෑනේ. අතීතේ එතනත් ගන්න පුළුවන්. බොහොම හොඳයි. එතනත් ගන්න පුළුවන්. හැබැයි ඒ අයට වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවද නැද්ද? සුද්ධාවාසී ඉන්න කට්ටියට එහෙම ඒ සුද්ධාවාසී ඉන්න කට්ටියට වර්තමානෙ වෙන්න බෑ දෙසරයක් උපදින්නේ නැති නිසා. නෑ වර්තමානයේ. පාණයට ඇයි මේ පාණයට නිරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි මට තේරුන්නේ නෑ දැන් මහත් ඒක පොඩ්ඩක් ආයෙ කියන්න. අසඤ්ඤ සත්‍යේ සුද්ධාවාසී අසුද්ධාවාසයේ ඔන්න සුද්ධාවාසයේ නිරුද්ධ වෙන්නේ නෑ කියලා ගත්තා අපි. අතීතයේදී කිසිම ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නෑනේ සුද්ධාවාසයේ. මොකද ඒක තලයක් ගත්තාම අතීතයක් කියලා එකක් නෑ ඒකේ. ඒක සැරේ නිසා. නිරුද්ධ වෙන්නේ නෑනේ. ඔව් ඔව් හරි. හැබැයි ඒ සුද්ධාවාසයේ චුත්ත වෙන පුද්ගලයා ගත්තොත් ඒ සුද්ධාවාසයෙන් පිරිනිවන් පාන හරි චුත වෙන හරි කියන පුද්ගලයා ගත්තොත් ඒ අවස්ථාවේදී රූපස්කන්ධය යට නිරුද්ධ වෙනවා නේ. ඔව්. අතීතයේ වේදනා ස්කන්ධයක් එතන නිරුද්ධ වුණාද? නෑ නේද? ඒකට සම්නිච්ඡාණයට ගැලපෙනවා සංසේත නොගැලපෙනවා. හරි? ඊට පස්සේ ගත්තොත් එතන එකතැනක් හම්බ වෙන අපිට මේ සම්නිච්ඡාණයට ගැලපෙන සංසේත නොගැලපෙන. ඊට පස්සේ තව කවුද සම්නිච්ඡාණයට ගැලපෙන්නේ? අසඤ්ඤ සත්‍ය මහත්. අසඤ්ඤ සත්‍යයන් ගත්තොත් සම්නිඨාණයට ගැලපෙනවා නේද? එතන වේදනා ස්කන්ධය අතීතයේ නිරුද්ධුනේ නැහැ. අනිරුද්ධුනේ නැහැ. ඒ අයට වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන අයට නේ. ඔව්. අසඤ්ඤ සත්‍යයෙන් චුත වන අයට අතීතයේ එතන වේදනා ස්කන්ධ නිරුද්ධුනේ නැහැ. නමුත් වර්තමානයේ රූපස්කන්ධය එතන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. මේ සුද්ධාවාසයේ වගේමයි නේ. සුද්ධාවාසයේ වගේමයි. ඔව්. හරි. එතකොට අනිත් අයට ඉතිරියට ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි ගමුකෝ මෙහෙම දැන් අරූපේ උපදින අරූපේ අපිට ගන්න බෑ අතීතේ නිරුද්ධ වුනේ නැහැ කියලා ගන්න බෑනේ නේද? නෑනේ. සංස්කාර නිරුද්ධ වුනේ නැහැ කියලා ගන්න බැරි හින්දා ඒකත් ගන්න බෑ පංචවෝකාරයෙන් ගන්න බෑ. ගන්න බෑ. නේද? එතකොට මෙතනින් ගන්න පුළුවන් එකම කොටස් දෙක තමයි සම්නිඨානේ කවුද ගන්න පුළුවන්? සුද්ධාවාසයේ අසඤ්ඤ තලයේ විතරයි මම. මේ දෙකම සංසයට ගැලපෙනවද නැද්ද? සංසයට ගැලපෙන්නේ නිරුද්ධ වෙනවනේ න නිරුද්ධති කියලා තියෙන්නේ. එතකොට සංසයට ගැලපෙන්නේ නැති කොටස් දෙකක් තියෙනවා. එතකොට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? නිරුද්ධති. නිරුද්ධති කියලා උත්තරයක් හම්බ වෙන්න ඕනේ නේද? ඔව්. මම බැලුවේ නෑ උත්තරේ එහෙම තියෙන තියෙන අපි මේ කතා කරන්න වෙයිද නැහැ පොඩ්ඩක් බලමු. මේකයි. මට ෂුවර් නෑ. කතා කරන්න.
අපි මේ කතා කරන්නේ කීයද? 29 පටිලෝම පුච්චා. දැන් බලන්න එක තියෙනවා. හරි. මෙතෙන්දී දැන් අපි කතා කරේ සුද්ධාවාසී චුත වෙන පිරිණිවෙන තැන ගැන කතා කරේ මේ නිරුද්ධ වෙනවා කියලා. ඔව්. නේද? සුද්ධාවාසී උපදිනකොට මොකද? උපදින එක්කනට මොකද වෙන්නේ? සුද්ධාවාසී උපදින එක්කනත් සම්නිඨානයට ගැලපෙනවානේ. එයාටත් එතන කලින් තිබුණේ නැහැ වේදනා ස්කන්ධ. නිරුද්ධුන්නේ නැහනේ. නේද? සුද්ධාවාසී එයාට අතීතයේ වේදනා ස්කන්ධ නිරුද්ධුන්නේ නැහනේ. එකපාරයිනේ එතන උපදිනවා කියලා අපි හරි ඒක හරි. ඒ උපදින එක්කනට රූපස්කන්ධය වර්තමානයේදී නිරුද්ධ වෙනවද නොවෙනවද? උපදිනකොට. නිරුද්ධ වෙන්නේ නැහැ උපදිනකොට. එහෙමනම් සංසයට ගැලපෙනවා නේ. ඔව්. සංසයට ගැලපෙන අවස්ථාව. හැබැයි මේ චුතියේදී පිරිනවම් පෑමේදී රූපස්කන්ධෙන් මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා නේ. නිරුද්ධ වෙනවා. සුද්ධාවාසයේ මේ පිරිනවම් පාන චුත වෙන අවස්ථාවේදී සංසයට නොගැලපෙනවා. සුද්ධාවාසයේ උපදිනකොට සංසයට ගැලපෙනවා. හරිනේ? ඔව් තේරුණායි. ස්කන්ධය උපදින වෙලාව තමයි සුද්ධාවාසයේ උපදින වෙලාව. රූපස්කන්ධේ නිරුද්ධ වෙන වෙලාව තමයි සුද්ධාවාසයෙන් චුතවන නැත්තම් පිරිනිවන් පාන අවස්ථාව. එතකොට සුද්ධාවාසී උපදින වෙලාව සම්නිඨානෙට සංසයට දෙකටම ගැලපෙනවා කියලා කියන්නේ නේ. උපදින අවස්ථාව සම්නිඨානෙට සංසයට දෙකටම ගැලපෙනවා. හරි. හැබැයි චුත වෙන අවස්ථාවේදී සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද නිරුද්ධ වෙනවා. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. දැන් අපි එහෙම අර දැන් සුද්ධාවාසයේ චුත වෙන අවස්ථාව නැත්නම් පිරිනොන් පාන අවස්ථාවත් මෙතනට අපි ගත්තොත් අපිට ගන්න වෙනවා නේද? දැන් පංචවෝකාරය වෙන්න පුළුවන්. එහෙමනොත් එහෙම මේ පිරිනොන් පාන බෑනේ. ගන්න වෙනව නේද අපි එතනට එහෙමනොත් එහෙම. ගන්න බෑනේ. මෙතන කියනවනේ මේ වේදනාස්කන්ධේ නිරුද්ධ නොවිච්ච කෙනෙක් නේ අපි මේ ගන්නෙ. සංඛ්‍ය අතීතයේ නිරුද්ධ නොවිච්ච කෙනෙක් ගන්න. ඔව් හරි පැහැදිලි. එදින පංචවෝකාර හැමෝටම අතීතේ කොයි අවස්ථාවක වුණත් ඒක වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා. නේද? ඔව්. එතකොට අපි බලමු ඉතිරි කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ. මෙන්න මෙතන පැහැදිලි කරලා තියෙනවා. සුද්ධාවාසයේ පරිනිබ්බන්තාන අසඤ්ඤ සත්තා චවන්තාන. හරි? තේසං තත් වේදනාඛන්தோ න නිරුජ්ජිත නොච තේසං තත් රූපඛන්தோ න නිරුජ්ජති. එතකොට මෙතන බලන්න මේ අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙනකොටත් මෙතන ආරම්භ තියෙනවා. අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙනකොට රූපස්කන්ධය නිරුද්ධ වෙනවනේ. ඒක නිසා සංචේත නොගැලපෙන අවස්ථාව හැටියට මෙතන සඳහන් කරලා තියෙනවා. සුද්ධාවාසයේ පිරිනිවෙනකොට අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙනකොට වේදනාස් ඒ දෙන්නටම ඒ සුද්ධාවාසයෙන් පිරිනිවෙන තැනැත්තාටත් අසඤ්ඤ සත්‍යයෙන් චුතවන තැනැත්තාටත් අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණේ නැහැ. මොකද සුද්ධාවාසයේ කලින් ඉපදිලා තිබුණේ නැහැ. අසඤ්ඤ සත්‍යය කොහොමත් වේදනාස්කන්ධ නිරුද්ධ වෙන තැනක් නෙවෙයි. ඊට පස්සේ නොච තේසං තත් රූපස්කන්ධෝ න නිරුද්ධති. ඒ කියන්නේ එතන රූපස්කන්ධය නිරුද්ධ නොවන්නේ නොවේ. මොකද එතනදී රූපස්කන්ධය නිරුද්ධ වෙනවා මේ චුත වෙන අවස්ථාවේ. ඒකයි එහෙම කියලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් සුද්ධාවාසං uppajjantānaṁ අසඤ්ඤ සත්තං uppajjantānaṁ උපදින අවස්ථාව ගත්තා මේ වේදනාස්කන්ධ නිරුද්ධ නොවන අවස්ථාවක් හැටියට ගත්තා. ඊට පස්සේ හැබැයි එතනදි ගත්තාම වේදනාස්කන්ධෝ ච න නිරුද්ධිත. සුද්ධාවාසයේ උපදිනකොට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අසඤ්ඤ සත්‍යෙත් උපදිනකොට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. රූපස්කන්ධයත් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද මේක පංචවෝකාර ඒකවෝකාර භූමි වුණත් රූපයක් තියෙන භූමි වුණත් උපදිනකොට නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. ඒක පැහැදිලිද? පැහැදිලි ජයන්ත මහත්මයා. පැහැදිලි හැබැයි තව ටිකක් හිතලා හිතන්න ඕන. මේක ඇත්තටම හිතන එකෙන්ම තමයි අපි මේ ප්‍රඥාවත් වැඩි වෙන්නේ. එහෙමනම් අපි අද දවසට වැඩසටහන නවත්තමු. තවත් වැඩසටහනක් ඊළඟට පටන් ගන්න හින්දා
ඒක නෑ ජයන්ත මහත්මයා අද මග්ග විහාරි හඳුරන්නේ. අද නැද්ද? නෑ ජයන්ත මහත්මයා ඒක නෑ. අද පණිවිඩය ආවද? ඔව් පණිවිඩය ආවා. අද ඉන්ජෙක්ෂන් එක ගහන්න යන්න තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේට. එහෙමද? ඒක ඊයේක මල්ලි ඇහුවද අර මේ කග්ගවිතාල සූත්‍රය ලස්සනට කරා හැබැයි. එහෙමද? හොඳයි. එහෙනම් අපි මේක YouTube එකේ දාලා තියෙනවා. අපි මේක ඊළඟ එකත් කරමු. හරි ඊළඟට දැන් අපි මේ ඇහුවේ මේ පටිලෝම පුච්චා මොකේද රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලික. දැන් ඊළඟ යමකේ මොකක්ද? අපි මේ පොතේ තියෙන ඊළඟ යමකේ කුමක් විය යුතුද? ඊළඟ යමකේ වෙන්න ඕනේ එතකොට ප්‍රත්‍යুৎপন্ন අනාගත වාරයනේ. නෑ. දැන් අපි කරේ රූපස්කන්ධ වේදනාස්කන්ධ මූල රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලිනේ කරේ. ඒකට ඊළඟ එක වෙන්න ඕනේ. වේදනා ස්කන්ධ මූලී සංඥා ස්කන්ධ ඕකේ මේ සංඥා නැද්ද ජයන්ත මහත්මයා? වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී කරේ නෑ. හරි sorry. එතකොට මොකද්ද මේක කියන්නේ? පච්චුප්පන්න අතීත වාරේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. කොහොමද ප්‍රශ්නේ අහන්නේ? යස්ස යත්ත වේදනාස්කන්ධෝ න නිරුච්ඡති තස්ස තත්ත සංඥාස්කන්ධෝ න නිරුච්ඡිතාති. යමකුට යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද? දැන් නිරුද්ධ නොවේද? වර්තමානයේ නිරුද්ධ නොවේද? තස්ස තත්ත සංඥාස්කන්ධෝ න නිරුච්ඡිතාති. ඕහට එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවීද අතීතේ. කාට කොතනද වේදනාස්කන්ධය දැන් නිරුද්ධ වෙන්නේ නැත්තේ? කියන්න පුළුවන්. පංචවෝකාරේ කාර්ය කාද? අරූප භවයේ ඒ උපදින අයට උපදින අයට එතකොට අසඤ්ඤ සත්‍ය උපදින අයට උපදින අයටත් නිරුද්ධ වෙන්නේ. නිරුද්ධ වෙන්නේ නැහැ නේ. හැම උපදින හැමෝටම වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. කිසිම ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැති හින්දා. හරි. ඒ වගේම අපිට එදිනෙමුත් පුළුවන් ද සුද්ධාවාසයත් වෙන් කරලා ගමුද අපි? සුද්ධාවාසී උපදින කෙනාටත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද? නෑ. එයාට අතීතයේ සංඥාස්කන්ධය නිරුද්ධ නොවිනිද වුනිද? එතන. අතීතයේ වෙන්න බැරි සුද්ධාවාස එක්කනට. ඔව් අතීතයේ සංඥාස්කන්ධයක් නිරුද්ධ වුනේත් නෑ යාට නේ. හරි. සුද්ධාවාසයේ ඉපදෙන කෙනාට දැන් වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේත් නෑ. අතීතයේ සංඥාස්කන්ධයක් නිරුද්ධ වුනේත් නැහැ. ඒකට අපි ඔන්න සම්නිඨාණයට ගැලපෙන සංසේරත් ගැලපෙන කෙනෙක් හොයාගත්තා. ඊට පස්සේ අපි බලමු අරූපේ ඉපදින එක්කනාට. අරූපේ ඉපදින එක්කනාට වේදනාස්කන්ධයක් ඉපදෙන වෙලාවෙ නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකට සම්නිඨාණයට ගැලපෙනවා. එයාට අතීතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වුණාද නැද්ද එතන? අරූපේ උපදින එක්කනාට අතීතයේ එතන සංඥාස්කන්ධය නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා. එහෙනම් සංසයට ගැලපෙන්නේ නැහැ. ඊළඟට පංචවෝකාරේ උපදින කෙනාට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ වර්තමානයේ. ඒකට සම්නිඨාණයට ගැලපෙනවා. පංචවෝකාරයේ ඒ උපදින එක්කනාට අතීතයේ පංචවෝකාරයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. එහෙනම් එයත් සංසයට ගැලපෙන්නේ නැහැ. නේද? අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කනාට වේදනාස්කන්ධය දැන් නිරුද්ධ වෙන්නේ නැහැ උපදිනකොට. එයාට අතීතයේ එතන සංඥාස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණාද නැද්ද? එතන නැහැ. එහෙනම් සංසයට ගැලපෙනවද නැද්ද? ගැලපෙනවනේ. ගැලපෙනවා. නේද? වෙන කවුරු හරි ඉන්නවද අපිට කතා කරන්න උතන? මොකද කියන්නේ? චතුවෝකාරං පංචවෝකාරං uppajjantāna තේසං සත්ත්ව වේදනාස්කන්ධෝ න නිරුද්ධති. ඒක පැහැදිලිද මේ චතුවෝකාරයේ පංචවෝකාරයේ උපදින්නන්ට එහි වේදනාස්කන්ධයේ වර්තමානයේ නිරුද්ධ වෙන්නේ නැහැ කියන එක ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? මේක හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක්. ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවද?
සමා වෙලා අහන්න ජයන්ත මහත්තයේ ප්‍රශ්නේ. චතුවෝකාරයේ පංචවෝකාරයේ උපදින්නන්ට ඔව්. එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ කියන වර්තමානයේ නිරුද්ධ නොවනවා කියන එක තේරෙනවද? ඔව් උපදින නිසා නිරුද්ධ වෙන්නේ නැහැ කියලා ගත්තේ. වෙන්නේ නැහැ කියන එක දන්න උපදින වෙලාව. හරි. උපදින වෙලාව කිසිම ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒක තේරෙනව නේද? හැබැයි ඒගොල්ලන්ට අතීතයේ එතන පංචවෝකාරේ චතුවෝකාරේ සංඥා ස්කන්ධය අතීතයේදී නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. හැබැයි උපදින පංචවෝකාරේ චතුවෝකාරයි උපදින අයට දැන් වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි අතීතයේදී සංඥා ස්කන්ධය එතන නිරුද්ධ වුණා. නිරුද්ධ වුණ නිසා තමයි නොච න නිරුද්ධිත කියලා කියන්නේ. නිරුද්ධ නොඋනේ නොවේ. කියන්නේ නිරුද්ධ වුණා කියන එක. හරි නේද? පැහැදිලිද? පැහැදිලි. හරි. ඊළඟ සුද්ධාවාසං උප්පච්චන්තානං අසඤ්ඤ සත්තානං. සුද්ධාවාසී උපදින අයටත් අසඤ්ඤ සත්‍යයන්ටත් එතන වේදනාස්කන්ධ නිරුද්ධ වුණේ නැහැ. වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. මොකද සුද්ධාවාසී අපේ ලක්ෂ්මාර්ථය කියන්නේ ඇයි මෙතන සුද්ධාවාසී උපදින කට්ටියට ඒ වේදනාස්කන්ධය එතන නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ? ඒ සුද්ධාවාසයේ වේදනාස්කන්ධයක් හටගන්නේ නැති නිසා. ඔන්න කිව්ව එකක්. සමා වෙන්න සුද්ධාවාසයේ අසඤ්ඤ සත්‍ය මම මේ ඔළුවේ තියාගත්තේ. අනේ ආයෙ අහන්න දැන් සමා වෙන්න. සුද්ධාවාසී උපදින අයට ඇයි එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වේ? ඒ උපදින අයට නිරුද්ධ වෙන්නේ නැති නිසා. අන්න හරි. උපදින අය නිරුද්ධ නැති නිසා. හරි. හරි. හැබැයි ඒගොල්ලන්ට සංඥා ස්කන්ධය න නිරුද්ධිත කියලා කියනවා. එතන. මොකක්ද ඒක? ඒ කියන්නේ අතීතයේනේ. අතීතේ. ඒ කියන්නේ එක තලයක දෙසරයක් උපදින්න නැති බව එකෙන් කියන්නේ. ඔව්. එතකොට ඇයි ඒක යාට මේ සංඥා ස්කන්ධය අතීතයේදී නිරුද්ධ වුනේ නැත්තේ? නැත්තේ එතන ඒ තලයේ ඉස්සෙල්ලා ඉපදිලා හිටපු නැති නිසා. ඉපදිලා හිටියා නම් එයාට සංඥා ස්කන්ධයක් තියෙන්න තිබ්බ නේද? තියෙන්න තිබ්බා. එයාට එතන කලින් ඉපදිලා නැති හින්දා එයාට අතීතයේ සංඥා ස්කන්ධයක් තිබුණේ නැහැ. ඒකින්දම නිරුද්ධ වුණෙත් නැහැ. හරි. අසඤ්ඤ සත්‍යය ගත්තත් ඒ වගේ නේද? උපදිනකොට හෝ චුත වෙනකොට ඒ කියන දෙක මේ තැන් දෙකේදීම ඒ පුද්ගලයෝ දෙන්නටම උපදින පුද්ගලයාටයි අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන පුද්ගලයාටයි වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. නැති නිසා. නිරුද්ධ වෙන්න වේදනා ස්කන්ධයක් නැහැ. හටගෙන නැහැ. එතකොට එයාට සංඥා ස්කන්ධයක් අතීතයේ තිබුණාද? අසඤ්ඤ සත්‍යය. එතන. එතන නැහැ. නෑ. මොනවා අතීතයේ නිරුද්ධ වුණේ නැහැ. නෑ නිරුද්ධිත. එතකොට මේක පැහැදිලිද? තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මට නම් පැහැදිලි. නේද? හොඳයි. දැනට පැහැදිලි. එහෙමනම් කියන්න මේකේ පටිලෝම පුච්චාව. අපි කියමු නීත මහත්මිය කියන්නේ. එහෙම නැත්නම් අපි මේ කියන්නකො යස්ස වාපන යත්ත යස්ස වාපන සංඥා කන්දෝ පොඩ්ඩක් නීත මහත්මිය ප්‍රේමශ්‍රී මහත්මයාට ප්‍රශ්නයක් තියෙනවද? තමයි අර මේ 30 පෙළ පොතේ මේ අපි අර පොඩි සංශෝධනයක් කරගත්ත ඒක තව කෙනෙක් ඉන්නවා නම් ඒක සමහර අය සමහර වෙලාවට මට හිතෙන විදිහට සංශෝධනයක් කරගත්ත නෑ කියන එක. මෙතන න කියන එක නේද? එහෙමද? නෑ කියන එක අන්න හරි. ප්‍රශ්නයක් තිබුණා මටත් මතක මාත් ඔක දැක්කා මේ පොතේ තියෙනවා හොඳයි මතක් කරපු එක. ඇත්තටම මේ පෙළ පොතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකේ. මේ නේද? 30 නේද? 30ද? ඔව් 30. මම බැලුවේ නැහැ මොකද මං හිතුවේ අද කරයි කියලා මේ. මේ 30 පෙළ පොත කියන්නේ බුද්ධ ජයන්ති බුද්ධ ජයන්තියේ මෙතන න කියන එක වැඩිලා. ඒක බලන්න ඕනේ පොත ළඟ නෑ. ඒක මතක තියන් හදාගන්න. නේ මම ඒක මං හිතුවා මෙච්චර කරන එක නෑ කියලා. ඒකයි මම බැලුවේ නෑ ඒක.
මොකද මේකේ ප්‍රශ්නේ අහන්නේ න නිරුද්ධිත්තාති කියලානේ අහන්නේ. ඒක කරම විසර්ජනයේ අන්තිමට එන්න ඕනේ න නිරුද්ධිත්ත කියන එක තමයි එන්න ඕනේ. ඒක තමයි මේ පැටර්න් එක. නැත්තම් විදිහ. ඒ කියන්නේ මේ සංසයෙන් අහන එක ගැන එපා අපි කියන්න. ඒ නිසා සංසයෙන් අහන දේ තමයි මෙතන කියන්නේ. එතකොට මෙතන න නිරුද්ධිත්ත තමයි එන්නේ. සංසයට නෝචතේ සංසත්ත සංඥාක්ඛන්‍ද න නිරුද්ධිත. සංසයට නොගැලපෙන කොටසින් තමයි මේ නෝච කියලා කියන්නේ. ඉතින් න කියන එක දාගන්න එතන. ඒක ඉතින් ඒක මතක් කරාට මේ නිතමාත්මේ කියන බලන්න එතකොට මේකේ පටලොම් යස්ස වාපන යත්ත සංඥා කන්දෝ න නිරුජ්ජත නිරුද්ධිත තස්ස තත්ත වේදනා කන්දෝ න නිරුද්ධීති නිරුද්ධීති බොහොම හොඳයි. හරි? මේකෙත් වැරදිනේ පච්චුප්පන්න අතීත හරි නේ මේක පච්චුප්පන්න අතීත හරි. එතකොට මෙන්න මේකයි කිව්වේ යස්ස වාපන යත්ත සංඥාක්ඛන්‍දෝ න නිරුද්ධිත තස්ස තත්ත වේදනාක්ඛන්‍දෝ න නිරුද්ධීති. මොකද්ද නීත මහත්මිය මේකේ සිංහල තේරුම? යමෙකුට යලි යම් තැනක සංඥා ස්කන්ධය අතීතේ නිරුද්ධ නොවුයේ නම් ඔහට එතන වේදනා ස්කන්ධය වර්තමානයේ නිරුද්ධ නොවේද? හරියටම හරි. දැන් ඔබතුමියම කියන්නේ කාටද කොතැනද සංඥා ස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවුනේ? අසඤ්ඤ සත්‍යයේ සංඥා ස්කන්ධය අතීතයේදීත් නිරුද්ධ වුණේ නැහැ. එහෙ ඉන්න කෙනාටත් එතනත් නිරුද්ධ වුණේ නැහැ. සංඥා ස්කන්ධය නැති නිසා. එවෙන මේ හරි වෙන කාටද? සුද්ධාවාසය ගත්තොත් මොකද කියන්නේ? ඔව්. සුද්ධාවාසය. ඒගොල්ලන් සංඥා ස්කන්ධය සුද්ධාවාසය අපි මෙහෙම ගමු. සුද්ධාවාසය අපි කොටස් දෙකකට බෙදමු. එකක් තමයි සුද්ධාවාසයෙන් පිරිනිවෙන අයට. එහෙම නැත්නම් සාමාන්‍ය එතන චුත වෙන කියලා ගන්න පුළුවන්. අපි පිරිනිවෙන අවස්ථාව ගමුකෝ. එහෙම ගත්තොත් සුද්ධාවාසයෙන් පිරිනිවන පුද්ගලයාට අතීතයේ සංඥා ස්කන්ධයක් එතන නිරුද්ධ වුණාද නැද්ද? එතන නිරුද්ධ වෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ ගැලපෙන අන්තිම සැරේ නම් සුද්ධාවාසී අන්තිම සැරේ නම් පිරිනිවන් පානකොට නම් එතකොට නිරුද්ධ වෙන්නේ නැද්ද ජයන්ත මහත්තයා? ඒක ඇතුළෙම නම් නිරුද්ධ වෙන්නේ නැහැ ඒක සැරේ නිසා. අපි කතා කරන්නේ සම්නිඨානය ගැන. සම්නිඨානය ගත්තාම අතීතයේ නිරුද්ධ නොවෙච්ච කට්ටිය ගැන කතා කරන්නේ. අතීතයේ වර්තමානයේ වෙනවා. අතීතේ හරි. නිරුද්ධ නොවෙනවා කියනකොට සුද්ධාවාසයේ උපදින පුද්ගලයාත් ගන්න පුළුවන්, පිරිනිවෙන පුද්ගලයාත් ගන්න පුළුවන් නේද? ඔව්. මේ දෙන්නටම අතීතයේ කියන්නේ එකම පුද්ගලයා වෙන්නත් පුළුවන්. මේ ඉපදිනකොට එක විදිහක්, පිරිනිවන් පානකොට තව විදිහක්. නමුත් ඒ පුද්ගලයෝ දෙන්නටම අතීතයේ සුද්ධාවාසයේ සංඥා ස්කන්ධ නිරුද්ධ වුණේ නැහැ. නේද? ඔව්. ඒ දෙන්නගෙන් කාට හරි වේදනා ස්කන්ධය දැන් නිරුද්ධ වෙනවද? සුද්ධාවාසයේ උපදින පුද්ගලයායි පිරිනිවෙන පුද්ගලයායි ගත්තොත් ඒ දෙන්නගෙන් කාටද වේදනා ස්කන්ධය දැන් නිරුද්ධ වෙන්නේ? නිරුද්ධ වෙන්නේ නැහැ. පිරිනිවන් පාන පුජ්‍යලයාගේ නිරුද්ධ වෙනවා. වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. පිරිනිවෙනකොට ස්කන්ධ නිරෝධයක් නැද්ද? ඔව් තියෙනවා. පිරිනිවන් පානකොට වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා නේද? එතකොට සුද්ධාවාසයේ උපදින පුද්ගලයා නිරුද්ධ වෙනවද නැද්ද? උපදින කෙනාට නිරුද්ධ වෙන්නේ නැහැ. නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අතන සුද්ධාවාසයේ මේ පුද්ගලයෝ දෙන්න ගත්තාම උපදින පුද්ගලයා සංසයට ගැලපෙනවා නේද? නිරුද්ධ වෙන්නේ නැහැ වේදනා ස්කන්ධය. හැබැයි යාට ඒ වගේම යාට අතීතයේ සංඥා ස්කන්ධයක් නිරුද්ධ වුණෙත් නැහැ එතන නේද?
හැබැයි පිරිනිවන් පාන පුද්ගලයා ගත්තොත් අතීතයේ අර සංඥා ස්කන්ධයක් එතන නිරුද්ධ වුනේ නැහැ. නමුත් දැන් වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි ඔන්න එක තැනක් අපි පැහැදිලි කරගත්තා නේද? ඊළඟට තව කවුරු හරි ඉන්නවද අතීතයේ සංඥා ස්කන්ධ නිරුද්ධ නොවුණු යම් තැනක? අසංඥේ කවදා නිරුද්ධ වුණේ නැහැ නේ. අසංඥේ නිරුද්ධ වුණේ නැහැ නේද? අතීතයේ සංඥා ස්කන්ධ නිරුද්ධ වුණේ නැහැ සංසප්පේ පුද්ගලයා සංසප්පේ නටනේ. ඒ අයට එතන වේදනා ස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැද්ද? ඒගලන්ට නැහැ. වෙන්නේ නැහැ නේද? හොඳයි. අපි බලමු මේක උත්තරේ පොඩ්ඩක්. සුද්ධාවාසේ පරිනිබ්බන්තානං තේසං තත්ත සංඥාඛන්தோ න නිරුද්ධිත නොච තේසං තත්ත වේදනාඛන්தோ න නිරුද්ධති. මේක හරිනේ. සුද්ධාස්වාසේ පිරිනිවෙන්නා වූ ඔවුන්ට එතන එහි සංඥා ස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවිය. නමුත් වේදනා ස්කන්ධය දැන් නිරුද්ධ නොවන්නේ නොවේ. වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. වේදනා ස්කන්ධය නිරුද්ධ නොවන්නේ නොවයි කියන්නේ නිරුද්ධ වෙනවා කියන එකයි කියන්නේ පිරිනිවන් පාන අවස්ථාවේ. හරි. ඊළඟට සුද්ධාවාසං උප්පජ්ජන්තා. සුද්ධාවාසී උපදින අයටත් අතීතයේ සංඥා ස්කන්ධයක් නිරුද්ධ වුණේ නැහැ. ඒ වගේම දැන් උපදින අවස්ථාව ගත්තොත් වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කියනවා අසඤ්ඤ සත්තානං තේසං තත්ත සංඥා ස්කන්ධෝච න නිරුද්ධිත වේදනා ස්කන්ධෝච න නිරුද්ධිත. අසඤ්ඤ සත්වේනටත් අතීතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ වුණෙත් නැහැ. දැන් වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේත් නැහැ. මේක පැහැදිලිද හැමෝටම? මන්ට පැහැදිලි. පැහැදිලි. එතකොට අපි ඉවර කරන්නේ පච්චුප්පන්න අතීත වාරය. ඊළඟ දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන මොන වාරයේද? පච්චුප්පන්න අනාගත වාරයේ අනුලෝම පුච්ච. අන්න හරි. පච්චුප්පන්න අනාගත වාරයේ අනුලෝම කොටස තමයි නැත්නම් ඒ විදිහට තමයි කතා කරන්න වෙන්නේ. හොඳයි එහෙමනම් මම හිතනවා යම් කිසි ප්‍රයෝජනයක් අපිට අද දවසේ සාකච්ඡාවෙන් අනිවාර්යයෙන්ම පිංසිත වේවා. හොඳයි එහෙමනම් අපි අපේ මේ ප්‍රේමසිරි මහත්මයා අපේ ගමනු මහත්මයා සම්බන්ධ වුණාද? ගියානේ ඇවිල්ලා ගියා. ඔව් දැන් මට සම්බන්ධ වුණා ඊට පස්සේ ආයෙසරයක් ගියා එතුමා. හොඳයි. ශ්‍රීමති මහත්මිය ආවා වගේ දැක්ක ජයන්ත මහත්මයා. එහෙමද? හොඳයි. ශ්‍රීමති මහත්මිය ඉන්නවද? හොඳයි. කොහොම නමුත් අපි අද වැඩසටහනක් නිමා කරමු. නැවත වරක් අපි ලබන සතියේ බදාදා හමු වෙමේ බලාපොරොත්තු වෙමින්. හොඳයි අපි දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා ප්‍රාර්ථනා ගාතාව කියලා අපි වැඩසටහන නිමා කරමු අද. ටිකක් වැඩිපුරත් අපිට කරගන්න අවස්ථාවක් ලැබුණා. හොඳයි එහෙමනම් අපි දෙවියන්ට පින් දීමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු සංසදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි එවනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි නැවත හමු වෙමු. ලබන තෙරුවන් සරණයි. ගොඩාක් පිං ත්‍රිවිධ රත්නයයි සියලු දෙවි දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕන මුළු සිය පවුලට. මේ පවයේදී රසයෙන් ඈතර වෙන්න ලැබෙන්න ඕන. බොහෝම පිං. ඔබතුමාටත් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් භවයකදී ඉක්මන් අවස්ථාවකදීම
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ සාදු සාදු.